හරි අයිබෝන් ටුඩේ මම හිතන්නේ අපි මේ වන විට ඔබේ පාඨමාලාවට අදාළව පළවෙනි විෂය මාතෘකාව ආර්ථික විද්‍යා විෂය සම්බන්ධ පළවෙනි විෂය මාතෘකාවට අදාළ සියලුම උප ඒකකයන් මේ ආකාරයට පටිගත කිරීමක් සිදු කරලා කියනවා. ඒ පටිගත කිරීම තුළ සියලුම විෂය කරුණු අංග සම්පූර්ණව අපි සාකච්ඡා කිරීම පමණක් නෙවෙයි ඔබට සටහනක් ලියා ගන්න පුළුවන් ආකාරයට ඇත්තටම පන්ති කාමරය තුල සිටිය ආකාරයට සමාන ආකාරයට තමයි මේ ක්‍රියාවලිය සිදු කරලා තියෙන්නේ. පාඩම පැහැදිලි කිරීම ඔබ ශ්‍රවණය කරන එක පමණක් නෙවෙයි පියවරෙන් පියවර ඔබ පාඩමේ සියලුම කොටස් සටහනක් හැටියට ලියාගත යුතුයි. අපි ඊට කලින් ඔබට ලැබුණු ඒ වීඩියෝ එක හරහා පාඩම ශ්‍රවණය කිරීම අවබෝධ කර ගැනීම පමණක් නෙමෙයි සටහන ලියාගෙන ඊට පස්සේ ඔබට පුළුවන් මේ සටහන කියවලා පන්ති කාමරයේ සිටියා හා සමානව ඔබට මුලින් අධ්‍යයනය කරගන්න. කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ මේ කොටසේ මෙම පළවෙනි මාතෘකාවට අදාළව ආර්ථික විද්‍යාව පිළිබඳව අපේ ප්‍රශ්න පත්‍රය විභාගයේදී අපි කොහොමද සාර්ථකව පිළිතුරු සපයන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කිරීමට විශේෂයෙන්ම නව විෂය නිර්දේශයට අනුව නියාමන ප්‍රශ්න පත්‍ර සහ ඊට අමතරව පෙර විභාගවල මේ පළවෙනි මාතෘකාවට අදාළව විභාගයේදී අහලා තියෙන ප්‍රශ්න සහ ඒවට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව පුනරීක්ෂණ අධ්‍යයනයක් තමයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඔබ අර තියරිස් පාඩම හොඳින් අධ්‍යයනය කළාට පස්සේ මේ පුනරීක්ෂණ පාඩම ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මෙතෙන්දී ඔබට අපි අවබෝධය ලබා දෙන්නේ. ඊළඟට අපි උගන්ලා තියෙන කොටස් සීමාවෙන් එහා යන කොටසක් තියෙන නිසා විෂය නිර්දේශයේ කිසිම කොටසක් පාඩමට අදාළව අඩුවක් නැතුව ඉගෙනගෙන තියෙනවයි කියන එක පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම තුළින් ඔබට මනාව පැහැදිලි වෙනවා. ඊළඟට මම හිතන්නේ අපි මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පළවෙනි මාතෘකාවට අදාළව ආර්ථික විද්‍යාව හැඳින්වීම සහ ආර්ථික විද්‍යාවේ ස්වභාවය. ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් බව, ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ ප්‍රයෝජනවත් භාවය, සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව, යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව, මිනිස් අවශ්‍යතා සහ වුවන. ඊළඟට නිෂ්පාදන සම්පත්, ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ඒවා වර්ගීකරණය. හිගකම තේරීම සහ ආවස්තික පිරිවැය යන සංකල්ප ආවස්තික පිරිවැය පිළිබඳ විශේෂයෙන් අපි සාකච්ඡා කළා. ඊළඟට අපි සාකච්ඡා කළා වැදගත්ම ඒකකයක් නිෂ්පාදන හැකියාව ආයුර්වේද වක්‍රය. ඊළඟට ආර්ථික පද්ධති වෙළඳපොළ ධනවාදී සැලසුම්ගත සමාජවාදී මිශ්‍ර. ඊළඟට මූලික ආර්ථික ප්‍රශ්න ඊකකම සහ තේරීම තුළින් හැම ජන සමාජයක්ම මුහුණ පාන කුමක් කෙසේ සඳහාද කියන මූලික ආර්ථික ප්‍රශ්න. ඊළඟට විකල්ප ආර්ථික පද්ධති. ඊළඟට විකල්ප ආර්ථික පද්ධති මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය. කුමක් කෙසේ සඳහා නිපදවන්නේ කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය. අවසාන වශයෙන් ව්‍යාපාර පරිසරය තුළ ආර්ථික විද්‍යාවේ භූමිකාව, ව්‍යාපාරික තීරණ ගැනීමේදී ආර්ථික විද්‍යාවේ තියෙන වැදගත්කම කාර්යභාරය. දැන් මේ මාතෘකාව ආශ්‍රයෙන් විභාගයේ ඔබෙන් අහන ප්‍රශ්න පිළිබඳව අපි කතා කළොත් මේ මාතෘකාවට අදාළව ඔබට විභාගයේ මුණ පාන්න තියෙන ගැටලු පිළිබඳව කතා කළොත් මම වර්ෂය කුමක්ද කියන එක දිගින් දිගටම කතා කරන්නේ නැහැ. 2015 වර්ෂයේ සිට 2015 වර්ෂයේ සිට වර්තමානයේ දක්වා මේ මාතෘකාවට අදාළව
අහලා තියෙන විභාග ගැටලු පිළිබඳව ඔබ සමග යම් සාකච්ඡා කිරීමක් බලාපොරොත්තු වෙනවා. විභාග ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය පිළිබඳව කතා කළොත් දුවේ පුතේ පළවෙනි මාතෘකාවට 115ක වර්ගවීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ වැදගත් ක්‍රම 100ක මුළු විෂය නිර්දේශයේ මාතෘකා 7 115ක වැදගත්කමක් ගන්න විභාගෙදී අපි මේ අධ්‍යයනය කරපු මේ පළවෙනි මාතෘකාවට අදාළව විභාග ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය ගත්තොත් A B C කියලා කොටස් තුනක් තියෙනවා. එක කොටසකට A කොටසට ලකුණු 40යි B කොටසට ලකුණු 40යි C කොටසට ලකුණු 20යි. ලකුණු 100ක් ලැබෙන්නේ මේ විදිහට. ඊළඟට විශේෂ සමත් වීම සඳහා ඔබ ලබා ගත යුතු අවම ලකුණු ප්‍රමාණය 150. A කොටසෙන් ලකුණු 40යි B කොටසෙන් 40යි 80යි C කොටසෙන් 20යි 100යි මේකෙන් 50ක් ගත්තොත් තමයි ඔබට විභාගයේ විශේෂ සමත් වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් එක ස්වරූපය ගත්තොත් පළවෙනි කොටස ගත්තොත් ප්‍රශ්නාංක 1 පළවෙනි ප්‍රශ්නේ උපකොටස් තියෙනවා 10ක්. ඒ 10 තියෙන්නේ බහුවර්ග ප්‍රශ්න. ප්‍රකාශනයක් දීලා උත්තර 4ක් දීලා නිවැරදි පිළිතුරට තෝරන්න. වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. ඊළඟට තව තියෙනවා ප්‍රශ්නාන ස්වරූපයක්. හිස්තරට සුදුසු වචනය තෝරන්න. හිස්තරක් තියෙනවා ප්‍රකාශනයක වචන දෙකක් තියෙනවා නිවැරදි වචනය තෝරන්න. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ තවත් කොටසක් තියෙනවා ප්‍රකාශනයක් දීලා ප්‍රකාශනය සත්‍යද අසත්‍යද කියලා තෝරන්න. විවිධ ස්වරූපයේ ප්‍රශ්න අහනවා. ඊළඟට ඒ කොටසේ ප්‍රශ්නාංක තවත් කොටස් පහක් තියෙනවා. තවත් කොටස් පහක් තියෙනවා පිළිතුරු ලියන්න. ඊළඟට B කොටස කියන්නේ පිළිතුරු පැහැදිලි කරන කෙටියෙන් පැහැදිලි කිරීම කරන කොටසක්. C කොටස කියන්නේ එහෙමයි. මම බලාපොරොත්තු වෙන්නේ මේ A B C කියන කොටස් තුන ආශ්‍රයෙන් අපි දැනටමත් ඉගෙනගෙන අවසන් කරපු ආර්ථික විද්‍යාව හැදින්වීම කියන මාතෘකාවට අදාළව ඔබේ 2015 වර්ෂයේ සිට මේ දක්වා අහලා තියෙන විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මුලින්ම මම කතා කරනවා ප්‍රශ්න පත්‍රයේ මේ මාතෘකාව ආශ්‍රයෙන් බහුවර්ණ ඒ කියන්නේ ප්‍රකාශනයක් දීලා උත්තර 4ක් දුන්නාම නිවැරදි පිළිතුර තෝරීමක් සම්බන්ධ ප්‍රශ්න මම දිගින් දිගටම වසර මොකක්ද කියන එක කතා කරන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න අවසරක් තියන්න සමහර ලාවට එක දිගටම කරගෙන යනවා කාලය පිරිමසා ගැනීම සඳහා. මොකද කාලය කියන්නේ හිග සම්පතක් නේ. විකල්ප ප්‍රයෝජන තියෙනවා අවස්තික පිළිවෙල. right. මුලින්ම වාස්තවික ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ අහන්නේ වාස්තවික ප්‍රශ්න කෙටි ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න, සත්‍ය අසත්‍ය භාවයේ තෝරන ප්‍රශ්න, විස්තරක් දීලා ප්‍රකාශන දෙකක් දීලා ඒ ප්‍රකාශන දෙකෙන් නිවැරදි උත්තරේ තේරීම මේවට අපි කියනවා වාස්තවික ප්‍රශ්න කියලා. හොඳයි දුවේ පුතේ ඉස්සෙල්ලාම 2015 ජුලයි මාසේ ප්‍රශ්නේ නම් පටන් ගත්තොත් මේකේ පොදුවේ තියෙනවා වාස්තවික ප්‍රශ්න යටතේ එක කොටසකට ලකුණු දෙකක් ලැබෙනවා. මේ පළවෙනි කොටසේ අහන කෙටි ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ඔබට හිමි වෙනවා. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 10ක් තියෙනවා නම් ලකුණු 20ක් ඔබට හිමි වෙනවා. ඒකෙන් අපි බලමු පළවෙනි මාතෘකාවට අදාළව විභාගෙදී අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා 2015 අවුරුද්දේ ඉස්සෙල්ලාම තියෙනවා පොදුවේ පහත සඳහන් ප්‍රශ්න සඳහා වඩාත්ම සුදුසු උත්තරය තෝරන්න. නිවැරදි උත්තරයට අදාළ අංකය රවුන්ඩ් කරන්න. පහත සඳහන් ප්‍රශ්න සඳහා වඩාත්ම සුදුසු උත්තරය. එතකොට නිවැරදි උත්තර බැලුවලට දෙකක් තියෙනවා නම් ඒකෙන් වඩාත්ම නිවැරදි උත්තරය තමයි තෝරන්න ඕනේ. ඒවා උත්තරයට අදාළ අංකය රවුන්ඩ් කරන්න තියෙන විභාගය. right. ඒක ඔබට ලැබෙන උපදේශය. right. ප්‍රශ්නාංක 1. පහත සඳහන් ඒවා අතුරින්
ආර්ථික විද්‍යාවේ හිගකම යන්නේ අර්ථය නිවැරදිව විස්තර කරන්නේ කුමක්ද? පාත සඳහන් ඒවා අතුරින් ආර්ථික විද්‍යාවේ හිගකම යන්නේ නිවැරදි විස්තර කරන්නේ කුමක්ද? එහෙමනම් අපි අර පාඩම හැදෑරුවා වගේම මේ කොටස් ටික පිළිතුරු ප්‍රශ්නත් අපි ව්‍යාකරණ ක්‍රමවේදය යටතේ කරගෙන යමු. ව්‍යාකරණ එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ ආර්ථික විද්‍යාව ඒ කොටස විශේෂයෙන් පිළිතුරු කරන ශිල්පී ආයතනයට අදාළව ප්‍රශ්න පත්‍රයේ කොටස් 3යි A B C කියලා ඒ කොටස ප්‍රශ්නවල ස්වරූපය තමයි වාස්තවික ගැටලු වාස්තවික ප්‍රශ්න. එක් ප්‍රශ්නයක් සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 2කි. එක් ප්‍රශ්නයක් සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 2කි. පොදුවේ තියෙනවා මේ විදිහට පහත සඳහන් ප්‍රශ්න සඳහා වඩාත්ම සුදුසු උත්තරය තෝරන්න. පහත සඳහන් ප්‍රශ්න සඳහා වඩාත්ම සුදුසු උත්තරය තෝරන්න. නිවැරදි උත්තරයට අදාළ අංකය රවුම් කරන්න. නිවැරදි උත්තරයට අදාළ අංකය රවුම් කරන්න. මම හිතන්නේ ඔබ හැම කෙනෙකුටම මේහා සම්බන්ධ ප්‍රශ්න පත්‍ර පොත ලැබිලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නය ලියාගන්න එක තේරුමක් නෑ, අවශ්‍ය නෑ. ඔබට පුළුවන් මේ රෙකෝඩින් එක බලලා ඊට පස්සේ ස්ටඩි කරලා තනියම සෙල්ෆ් ස්ටඩි ස්වයං ඉගෙනීමේ ක්‍රමයක් ඇටියට ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර පොතේ අපි ආයතනයේ මගින් හැමෝටම ප්‍රශ්න පත්‍ර පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර පොත දීලා තියෙනවා හැම විෂයකටම අදාළව ප්‍රශ්න පත්‍ර පොතේ මේ ප්‍රශ්නවල නිවැරදි උත්තර රවුම් කරලා අපේ මේ රෙකෝඩින් එකේ තියෙන උත්තර සමග ගැලපෙනවද කියලා බලන්න. මම හිතන්නේ ඒක හොඳයි. ලියන්න අවශ්‍ය නැහැ මේ ප්‍රශ්න ටික. අපි උත්තර ලියන ප්‍රශ්න වල එකක් පිළිතුර සඳහන් කරමු. මේ ප්‍රශ්නවල මම ප්‍රශ්න සාකච්ඡා කරලා යන්නම්. මොකද ඔබ ලියනවා කියන්නේ තීරමක් ඇති වැඩක්. ඔබ ගාව ප්‍රශ්න පත්‍ර පොත තියෙන නිසා. නැවත ලියන්න ඕනේ. හරි. පහත සඳහන් ඒවා අතුරින් ආර්ථික විද්‍යාවේ හිගකම යන්න නිවැරදිව විස්තර කරන්නේ කුමක්ද? හිගකම. දැන් මතකයිනේ. පළවෙනි පිළිතුර හිගකම යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා සම්පත් ගුණ ලෙස භාවිතය. හිගකම යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා සම්පත් විකල්ප ලෙස භාවිතා කිරීම. හිගකම යනු මිනිස් අවශ්‍යතාවයන් සහ උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවත්නා ප්‍රමාණවත් නොවන භාවයයි. හිගකම යනු කැප කරන භාණ්ඩයකින් ඇතිවන ආවස්තික පිරිවැය. මම හිතන්නේ අපි හිගකම කියලා කියන්නේ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල ප්‍රමාණවත් නොවන භාවය. උවමනා සීමිතයි, සම්පත් සීමිතයි. උවමනා සමග සැසඳීමේදී සම්පත්වල ප්‍රමාණවත් නොවන භාවය තමයි හිගකම කියන්නේ. එමනම් වඩාත් නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි උත්තරේ. ඊළඟට ප්‍රශ්නාංක 2 2015 ජුලයි පේපර් එකේ අහලා තියෙන පරිවර්තන ප්‍රශ්නාංක 2. නිෂ්පාදන හැකියාව වායු වක්‍රයක් තුලින් නිරූපණය වන්නේ PPC production possibility curve තුලින් නිරූපණය වන්නේ භාණ්ඩ නිෂ්පාදනයට බලපාන තාක්ෂණික සොයා ගැනීමය. සම්පත් පූර්ණ සේවා නියුක්තව සහ පවත්නා තාක්ෂණය මගින් ආර්ථිකයට නිපදවිය හැකි භාණ්ඩ වර්ග දෙකක නිමවුනේ උපරිම සංයෝගයක් විය. රටක ආර්ථික වර්ධනයයි වඩාත් කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීමයි. ඔබ දන්නවා නිෂ්පාදන හැකියාව වායු වක්‍රයකින් නිරූපණය වෙන්නේ මොකද්ද? යම් ආර්ථිකයක පවත්නා සම්පත් පූර්ණ සේවා නියුක්ත කළොත් පවත්නා තාක්ෂණයේ යටතේ එම ආර්ථිකයට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සංයෝගය. එමනම් මේ ප්‍රශ්නෙට අදාළව නිවැරදි උත්තරය වෙන්නේ දැනටමත් ඔබ දන්නවා දෙවෙනි පිළිතුර නේද? ප්‍රශ්නාංක 3 මේ අවුරුද්දේ අහලා තියෙන මිල යාන්ත්‍රණය මගින් මූලික ආර්ථික ගැටලු විසඳනු ලබන්නේ. ඔබට මතක ඇති ආර්ථික පද්ධති යටතේ
මිල ක්‍රමය වෙළඳපොළ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන්ගේ එකඟතාවය මත නිදහසේ මිල ගණන් තීරණය වීම තමයි මිල ක්‍රමය කියන්නේ. මේ මිල යාන්ත්‍රණය මගින් මිල සහ ලාභය පදනම් කරගෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. සැලසුම්ගත සමාජවාදී රටවලලු වෙළඳපොළ ආර්ථිකවලලු මිශ්‍ර ආර්ථිකවලලු පරිවර්තන ආර්ථිකවලලු ඔබ දන්නවා මිල යාන්ත්‍රණය පවතින්නේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතාවය දක්වන වෙළඳපොළ ධනවාදී ආර්ථිකවල. එමනම් නිවැරදි උත්තරේ තමයි නිවැරදි පිළිතුර දෙක. ඒ අනුව 2015 පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ 3, දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ 2, තුන්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ඒ 2. අපි 2016 වර්ෂයේ මේ මාතෘකාවට අදාළව අහලා තියෙන බහුවර්ණ ගැටලු සම්බන්ධයෙන් පහත සඳහන් ඒවා අතුරින් සාර්ව ආර්ථික විද්‍යාවේ විෂය හොඳින් පැහැදිලි කරන්නේ කුමන ප්‍රකාශයද? ඔබ දැනටමත් දන්නවා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙකයි සාර්ව සූක්ෂම. කුඩා ආර්ථික විඥානයන්ගේ හැසිරීම සූක්ෂමයි. පොදුවේ සමස්තයක් ලෙස පොදුවේ ආර්ථිකයේ හැසිරීම සාර්වයි. මයික්‍රෝ ඇන්ඩ් මැක්‍රෝ. එවනම් සාර්ව ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ කුමන ප්‍රකාශනයෙන්ද කියලා ප්‍රකාශන හතරක් දීලා. සම්පත් සහ ඉග සම්පත් වල විකල්ප භාවිතයන් අතර සම්බන්ධතාවය ලෙස මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම. තනි පාරිභෝගිකයෙකුගේ කෘත්‍ය උපරිම කර ගැනීමට ආදායම වැය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාර්ව ආර්ථික විද්‍යාවෙන් විශ්ලේෂණය කරයි. සාර්ව ආර්ථික විද්‍යාව මගින් ආර්ථිකයේ හැසිරීම විශේෂිත සමාගම් මත පමණක් නොව සමස්ත කර්මාන්තයන් මත පදනම්ව විශ්ලේෂණය කරයි. මිශ්‍ර ආර්ථිකයක් මගින් ගෙනහැර දක්වන ගැටලු සාර්ව ආර්ථික විද්‍යාවෙන් විග්‍රහ කෙරේ. සමස්තය විග්‍රහ කරන සාර්ව ආර්ථික විද්‍යාවෙන් නම් විශේෂිත සමාගම් මත පමණක් නොව සමස්ත කර්මාන්තයන් සමස්තයන් මත පදනම් කරගෙන තමයි සාර්ව ආර්ථික විද්‍යාවෙන් විශ්ලේෂණය කරනු ලබන්නේ. ඒගොල්ලන් නිවැරදි උත්තරය වෙන්නේ සාර්ව ආර්ථික විද්‍යාවේ තුන්වෙනි උත්තරය නේද? පළවෙනි උත්තරේ කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. සාර්ව ආර්ථික විද්‍යාව සමස්තය පිළිබඳව හදාරන විග්‍රහ කරන තුන්වෙනි පිළිතුරේ. ඊළඟට 2016 මේ මාතෘකාව වාස්තුවෙන් ආර්ථික ප්‍රශ්නයක් ඔබට පේනවා මේ රූප ස්ථාන 20ක ඔබේ ප්‍රශ්න පොතේ කියනවා රටක නිෂ්පාදන හැකියාව ආයු වක්‍රයේ පහත රූප ස්ථානකින් පෙන්වයි. ඔබට පේනවා ඒ කියලා ලක්ෂයක් වෙනවා ආයු වක්‍රයේ මත පිළිදලා. පහත සඳහන් ඒවා අතුරින් ඒ ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන අවස්ථාව කුමක්ද? අපි දන්නවා හැකියාවක් වේදී විවිධ ආර්ථික විකල්යන් නිරූපණය කරන්න පුළුවන්. වක්‍රය මත පිහිටි ඒ නවක ලක්ෂ්‍යයෙන් දැක්වෙන්නේ ආර්ථික වර්ධනයයි. අත්පත් කරගත නොහැකි නිෂ්පාදනයයි. සම්පත් වල පූර්ණ ප්‍රයෝජනයයි. පූර්ණ සේවා නියුක්තියයි. අපි දන්නවා සියලු සම්පත් උපරිම වශයෙන් භාවිතා කළොත් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය. එතෙන්දී ආර්ථිකය පසු වෙන්නේ විභවනිම මට්ටමේදී. එහෙමනම් වක්‍රය මත පිහිටි ඒ නවක ලක්ෂ්‍යයෙන් නිරූපණය වන්නේ නිවැරදි උත්තරේ තමයි 4 වෙනි පිළිතුර පූර්ණ සේවා නියුක්තිය. අවයිනේ. ඊළඟට 6 ලාභයේ යනු ඔබ දන්නවා නිෂ්පාදන සම්පත් හතරක් තියෙනවා. ආර්ථික සම්පත්, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමියට හිමි මිල බදුකුලිය, ශ්‍රමයට හිමි මිල වැටුප්, ප්‍රාග්ධනයට හිමි මිල පොලිය, ව්‍යවසායකත්වයට හිමි මිල ලාභය. ලාභයේ යනු සමාජයේ වෙනුවෙන් පොදු භාණ්ඩ සැපයීම වෙනුවෙන් රජයේ ලබන ප්‍රතිලාභයයි. අවම මිලකට භාණ්ඩ මිලදී ගැනීමෙන් පාරිභෝගිකයෙකු ලබන ප්‍රතිලාභයයි. තම විශේෂිත නිර්මාණශීලී හැකියාව සඳහා ව්‍යවසායකයෙකු ලබන ප්‍රතිලාභයයි. මුදල් බැංකුවක ඉතිරි කිරීම තුළින් ලබන ප්‍රතිලාභයයි. මම හිතනවා ඔබ දන්නවා තම නිර්මාණශීලී හැකියාව වෙනුවෙන් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම සඳහා ව්‍යවසායකයන් ලබන ප්‍රතිලාභය තමයි අපි ආර්ථික විද්‍යාවේ ලාභය කියන්නේ. එමනම් නිවැරදි උත්තරේ තුන්වෙනි උත්තරේ. ඊළඟට 2016 ජුලයි වල මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පහත සඳහන් ඒවා අපේ ආර්ථික සම්පතක ලක්ෂණයක් වන්නේ ඔබ ඉගෙන ගත්ත නිෂ්පාදන සම්පත් කොටස් දෙකයි. ආර්ථික නොවන සම්පත් සැපයුම අසීමිතයි, ටිකකමකින් තොරයි. ආර්ථික සම්පත්
සැපයීම සීමිතයි වමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්තයි ස්වභාවයෙන් ලැබෙන සම්පතකි ආවස්තික පිරිවැය සහිත සම්පතකි අතිරික්ත සැපයීමක් ඇති සම්පතකි රාජ්‍යාංශය මගින් සපයන සම්පතකි ආර්ථික සම්පත් කියලා කියන්නේ හිග සම්පත් මේවල විකල්ප ප්‍රයෝජන තියෙනවා එක් භාවිතයකට යොදවනවායි කියන්නේ ඒ වෙනුවෙන් වෙනත් භාවිතයකට යෙදවීම කැපකල යුතුයි ඒ කියන්නේ ඕනෑම ආර්ථික සම්පතක මොන පිරිවැයක් පවතිනවද ආවස්තික පිරිවැය එමනම් නිවැරදි උත්තරය වෙන්නේ ආවස්තික පිරිවැය සහිත සම්පත කියන එක දෙවෙනි උත්තරය ආර්ථික සම්පත් ආවස්තික පිරිවැය ධනාගය ආර්ථික නොවන සම්පත් වල ආවස්තික පිරිවැය ශුන්‍ය අගය හොඳයි කියන්නේ 2016 ඔය පළවෙනි මාතෘකාවට අදාළව ඔය අහලා තියෙන ප්‍රශ්න එක කොටසකට ලකුණු 2යි මම හිතන්නේ ඔබට දැන් අවබෝධ වෙනවා අපේ වීඩියෝ රෙකෝඩින් එක පාඩම බැලුවා නම් හොඳින් අධ්‍යයනය කළා නම් මේ ප්‍රශ්න හතරටම ඔබට මේ අවුරුද්දේ අහලා තිබුණු මේ ප්‍රශ්න හතරටම ඔබට ලකුණු ලබා ගැනීම ඉතාමත්ම පහසුයි කියන එක ඊළඟට 2017 ජනවරි වල නැවත නිෂ්පාදන හැකියාවක් මේ සම්බන්ධ ප්‍රස්තාවයක උපසදාන දීලා අර ප්‍රශ්නය අහලා තියෙනවා. රටක නිෂ්පාදන හැකියාව වක්‍රය පහත්ව උපසදානයේ පෙන්වන කලේ වක්‍රය මත ලක්ෂයක් දීලා අතන A කියලා තිබුණේ මෙතන X කියලා කියන්නේ. X ලක්ෂයෙන් පෙන්වන කරන්නේ ඌන උපයෝජනයක්. අපි දන්නවා ඌන උපයෝජනයක් නම් වමින් P ලක්ෂණයක්. ළඟාවිය නොහැකි සංයෝගයක් නම් W P ලක්ෂණයක්. සම්පත් වල පූර්ණ සේවා යුක්තිය කියන්නේ පූර්ණ උපයෝජනයක්. වක්‍රය මත අනාගත ආර්ථික වර්ධනය අනුපාතයක් වර්ධනයක් නම් වක්‍රයේ දකුණට එවනම් මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ පුතේ සම්පත් වල පූර්ණ සේවා නියුක්තිය නේද වක්‍රයේ මත පීති ලක්ෂ්‍ය පූර්ණ උපයෝජනය පූර්ණ සේවා නියුක්තිය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වක්‍රයේ මත පුරි නිරූපණය වෙනවා ඊළඟට මේ අවුරුද්දේ ඊළඟ ප්‍රශ්නේ ආර්ථිකයක ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය වැඩි වීමක් සිදුවන්නේ රටක නිෂ්පාදන ක්‍රියාවලියට ඉවහල් වන මිනිසා විසින් නිෂ්පාදිත නිෂ්පාදන ආධාරක තමයි ප්‍රාග්ධන සම්පත් කියන්නේ. ප්‍රාග්ධන සම්පත් කියනවා ඉබේ ඇති වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන මහා මාර්ග, විදුලි බල පද්ධති, වරාය, වන්කොටුපළ, අධිවේගී මාර්ග, අම්හල් ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර මේවා තමයි ප්‍රාග්ධන සම්පත කියන්නේ. ප්‍රාග්ධන සම්පත වැඩි වෙන්න නම් ශ්‍රමය විශේෂීකරණය කරන්න ඕනලු නූතන නිෂ්පාදන ශිල්ප ක්‍රම තියෙන්න ඕනලු ප්‍රාග්ධන තොගේ වැඩි කරන්න ඕනලු නිෂ්පාදිත වල ගුණාත්මක භාවයේ වර්ධනය කරන විටලු ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය වැඩි වෙන්න නම් රටේ ප්‍රාග්ධන තොගය ඉහළ නැගිය යුතුයි අපි ඒ සඳහා තමයි ආයෝජනය කියලා කියන්නේ ආයෝජනය සඳහා සම්පත් වැඩි වශයෙන් යෙදවිය යුතුයි ඒ වගේ වැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි උත්තරේ නේද ඊළඟට 2017 ජුලයි වල අහනවා මෙහෙම ප්‍රශ්නයක්. පහත සඳහන් ඒවා අපේ සූක්ෂම ආර්ථික විද්‍යාව. කලින් කතා කළා සාර්වාර්ථික විද්‍යාව, මැක්‍රෝ, සූක්ෂම. දෙක අතර වෙනස දැන් ඔබ හොඳින් දන්නවා. කුඩා එකක සූක්ෂමයි, සමස්තය පොදුවේ සාර්වයි. සූක්ෂම ආර්ථික විද්‍යාව වඩා තුලින් නිර්වචනය කරන ප්‍රකාශය තෝරන්න. ආර්ථිකයේ සමස්තයක් ලෙස කටයුතු කළයි. වැරදි. තනි තීරණ ගන්න ආයතනවල හැසිරීම අධ්‍යයනය කරා. මම හිතන්නේ ඊළඟ උත්තර වලට යන්න දෙයක් නෑ. හැබැයි අපි කියවලා බලන්න යනවා තාම වැරදි පිළිතුරු තියනවද කියලා. අපි දන්නවා සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් කරන්නේ කුඩා ඒකකවල තනි ආර්ථික තීරණ ගන්නා කුටුම්බයන්ගේ ව්‍යාපාරිකයන්ගේ මේ විදිහට කුඩා ඒකකවල හැසිරීම තමයි අපි සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් අදාරන්නේ එවනම් නිවැරදි පිළිතුර වෙන්නේ තනි තීරණ ගන්නා ඒකකවල හැසිරීම අධ්‍යයනය කරයි කුඩා ඒකකවල ඊළඟ ප්‍රශ්නේ පාතස්නහන් ඒවා අපෙන් නිෂ්පාදන හැකියාව ආයම වක්‍රයකට උපකල්පනයක් නොවන්නේ අපි කතා කළා හැකියාව වක්‍රයක් අපි කතා කරන්නේ හැකියාව ආදර්ශය කියලා මම කිව්වා මේ යම් උපකල්පන ප්‍රධාන උපකල්පන හතරක් මත පදනම් වෙන්නේ සම්පත් සම්භාරයේ ස්ථාවරයි තාක්ෂණය නොවෙනස්ව පවතිනවා පවත්නා සියලුම සම්පත් පූර්ණ සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතයට ගන්නවා භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කරනවා මේ අතරින් උපකල්පනයක් නොවන්නේ යහන්නේ හරි
ප්‍රශ්නේ අහන්නේ හැටි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකක්ද අහන්නේ කියලා. උපකල්පනයක් වන්නේ නෙමෙයි. උත්තරක තුනක තියෙන උපකල්පන. එක උත්තරයක් වෙනවා උපකල්පනයක් නොවන දේ. ඒකයි අපෙන් අහන්නේ. ඉතින් මතක තියාගන්න. ප්‍රශ්නේ අහන්නේ මොකක්ද කියන එක මුලින් තේරුම් ගත යුතුයි. ප්‍රශ්නේ හොඳින් කියවේ. සම්පත් වල පූර්ණ සේවා නියුක්තියක් තිබීම. මේක අපේ උපකල්පනයක් නේද? සියලු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන බව. දෙක භාණ්ඩ වර්ග දෙකක්. ඒකත් උපකල්පනයක්. මොකද අපි වක්‍රේ දක්වන්නේ භාණ්ඩ වර්ග දෙකක්. සම්පත් අසීමිතව පැවතීම. සම්පත් අසීමිතව තියෙනවා නම් හැකියාව මෙච්චරයි කියලා අපිට සීමා කරන්න බෑ නේද? එවනම් ඊළඟ උත්තරේ බලන්න දෙයක්වත් නැහැ. නිශ්චිත අවස්ථාවක් පිළිවෙල නිර්මාණය කිරීම කියලා ඊළඟ උත්තරේ තියෙන. ඒකත් උපකල්පනයක්. යම් දෙනලද අවස්ථාවකනේ. ඒ අවස්ථාවේ සම්පත් සම්භාරයේ තාක්ෂණයේ ස්ථාවර. එවනම් සම්පත් අසීමිතව පැවතීම කියන එක හැකියාවක් නේ උපකල්පනයක් නෙවෙයි. අසීමිතව තියෙනවා නම් නිෂ්පාදනය අපිට අහවල් කරයි කියලා සීමා කරන්න හැකියාවක් නෑ. උපකල්පනයක් නොවන්නේ කියන එකට උත්තරේ සම්පත් අසීමිතව තිබීම. ඊළඟට 18 මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා වීමට සම්පත් සීමිත වීම හඳුන්වන්නේ බොහොම සරලයි. අවශ්‍යතා වුවමනා සීමිත වීම හඳුන්වනු ලබන්නේ හිගකම ලෙසය, ආවස්තික පිරිවැය ලෙසය, පරිමාණානුකූල පිරිමැසුම් ලෙසය, තේරීම ලෙසය. අවශ්‍යතා අසීමිත වීම, වුවමනා සීමිත වීම හඳුන්වන්නේ අපි සම්පත් වල හිගකම. පළවෙනි උත්තරේ. අකට 18 කිසියම් තීරණයක් තෝරා ගැනීමේදී කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. යම් තෝරා ගැනීමක් වෙනුවෙන් වෙනත් විකල්පයක් කැප කළ යුතු නම් අහිමි වෙනවා නම් ඒ අහිමි වන විකල්පයේ වටිනාකම ඔබ දැනටමත් දන්නවා. අපි හඳුන්වනවා. උත්තර හතරක් තියෙනවා. පළවෙනි උත්තරේ ආවස්තික පිරිවැය, දෙවෙනි උත්තරේ ගිණුම් කරන පිරිවැය, තුන්වෙනි උත්තරේ වැළැක්විය හැකි පිරිවැය, හතරවෙනි උත්තරේ ආන්තික පිරිවැය. අපි දන්නවා එක් විකල්පයක් තෝරාගත් විට ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම අපි හඳුන්වන්නේ ආවස්තික පිරිවැය කියලා. ඊළඟට 2019 ජනවරි වල මේ වහනවා. පහත සඳහන් ඒවා අතුරින් ආර්ථික විද්‍යාවේ හිගකම නිවැරදිව නිර්වචනය කරන ප්‍රකාශය තෝරන්න. හිගකම යනු නිශ්චිත තීරණයක් ගැනීමේදී කැප කළ විකල්පයේ වටිනාකමයි. ඒක හිගකම නෙමෙයි ආවස්තික පිරිවැය නේද? හිගකම යනු භාණ්ඩ නිෂ්පාදනයේ සම්පත් වල ඇති විකල්ප භාවිතයයි. ඒක සම්පත් වල විකල්ප ප්‍රයෝජන පැවතීම. ඒක නෙමෙයි හිගකම කියන්නේ. හිගකම යනු පාරිභෝජනය කළ භාණ්ඩ අමතර ඒකකකින් උපයෝගීතාවයට එකතු වන කිරීමයි. ඒකට අපි කියන ආර්ථික උපයෝගීතාවය. හිගකම යනු මානව අවශ්‍යතා සහ අසීමිත වුවමනාවලට අදාළව සම්පත් වල පවත්නා සීමිත භාවය. අපි දන්නවා වුවමනා සීමිතයි, සම්පත් සීමිතයි. සියලු වුවමනා එකතු කර ගැනීමට සම්පත් වල ප්‍රමාණවත් නොවන භාවය තමයි සම්පත් වල හිගකම කියලා අපි හඳුන්වනු ලබන්නේ. එහෙමනම් නිවැරදි උත්තරේ වෙන්නේ හිගකම යනු මානව අවශ්‍යතා සහ අසීමිත වුවමනාවලට අදාළව පවත්නා සම්පත් වල සීමිත භාවය. ඊළඟට අවසානයේ මේ ප්‍රශ්නේ අහනවා විද්‍යාවේ පහත සඳහන් ඒවා අතුරින් වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් වෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තා වෙළඳපොළ ආර්ථිකවල ලක්ෂණ, සැලසුම්ගත ආර්ථිකවල ලක්ෂණ, විශ්ව ආර්ථිකවල ලක්ෂණ. පාරිභෝගික ස්වාධීනත්වයක් නැහැදිලු. වැරදීනේ නේද? වෙළඳපොළ ආර්ථිකයක පාරිභෝගිකයන් නිදහසේ තෝරා ගැනීම කරන්න පුළුවන්. ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යගත සැලසුම් කරන කමිටුවක් වගේ සිදු කරනවා නෑ නේද? ඒ කරන්නේ රජයේ මැදිහත් වීම සැලසුම්ගත රටවල. මෙතන කරන්නේ මිල ආන්දෝලනය තුලින්. නිෂ්පාදනය බෙදා හැරීම රජයේ මගින් කරනවා නෑ. වෙළඳපොළ ආර්ථිකයක කරන්නේ පුද්ගලිකාංශයේ මැදිහත් වීමෙන්. මිල ආන්දෝලනය තුලින් සලාත් කිරීම මතකයිනේ. නිෂ්පාදකයන්ට නිදහසක් තිබේ. අපි දන්නවා නිෂ්පාදකයන්ට Tamanගේ නිෂ්පාදන සම්පත් වලින් කවර භාණ්ඩ කෙතරම් ප්‍රමාණයක් නිපදවනවාද කියලා තෝරා ගැනීමට නිෂ්පාදනය කරන්න මිලට කේවල කරන්න අයිතියක් තියෙනවා. මේක තමයි ස්වාධීනත්වය කියන්නේ. නිෂ්පාදකයන්ට නිදහසක් පැවතීම වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක්. හතරවෙනි උත්තරේ. ඊළඟට 19 භූමියට කරන ගෙවීම ලාබෙලු, බදු කුලියලු, පොලියලු, වැටුප්ලු. අපි දන්නවා භූමියට බදු කුලියලු. හොඳයි මේ ඔය තමයි පවුවරණ ප්‍රශ්න ආශ්‍රයෙන්
පෞද්ගලික විභාග ගැටලුව නැති ඉතිහාසයේ ආපු පළවෙනි මාතෘකාවට අදාළව අහන කියන ප්‍රශ්න. ඊළඟට මේ සම්බන්ධයෙන් ඊළඟට දුවේ පුතේ ආලා තියෙනවා නිෂ්පාදන හැකියාව වායු වක්‍රයක් නිර්මාණය කිරීමේ උපකල්පන මොනවාද? ප්‍රධාන සිතා ගැනීම උපකල්පන හතරක් මත තමයි පදනම් වෙන්නේ. අපි ඉගෙන ගත්තා. මොනවාද උපකල්පන හතර? නැවත ලියන්න ඕනේ. 1. යම් නිශ්චිත දෙරළද අවස්ථාවක පවත්නා සම්පත් සම්භාරයේ ස්ථාවර බව, නිෂ්පාදන තාක්ෂණයේ ස්ථාවර බව, පවත්නා සියලුම සම්පත් පූර්ණ සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතයට ගන්නා බව. ඊළඟට භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කරන සරල ආර්ථිකයක් බව. ඔය තමයි හැකියාව වක්‍රයක මූලික උපකල්පන හතර. මම හිතන්නේ මේවට උත්තර ලියන්න අවශ්‍ය නැහැ. මම පැහැදිලි කරනවා අපිට රෙකෝඩින් එක ලැබෙන නිසා. මොකද මේවා විස්තරාත්මකව නෝට් එකේ ඉඳන් කියවිලා තියෙනවා අපේ කලින් රෙකෝඩින් එකේ. හැකියාව වක්‍රයක් නිර්මාණය කිරීමේදී අපි ඇති කරගන්නා මූලික උපකල්පන හතරක් තියෙනවා. ඒ උපකල්පන හතර මත මේක ගොඩනැගිලා තියෙන නිසා තමයි අපි මේක හැකියා ආදර්ශය කියලා හඳුන්වන්නේ. මූලික උපකල්පන හතරයි. යම් දෙරළද අවස්ථාවක සම්පත් සම්භාරයේ ස්ථාවරයි, තාක්ෂණය නොවෙනස්ව පවතිනවා, සියලු සම්පත් පූර්ණ නිෂ්පාදනය සහ පූර්ණ සේවා නියුක්තිය කියන කොන්දේසි දෙක ඉක්වන ආකාරයට සියලු සම්පත් නිෂ්පාදනයට භාවිතා කරනවා. වර්තමානයේ පවතින සම්පත් හතරේ උපකල්පනය මේ ආර්ථිකයේ නිපදවන්නේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක්. ඊළඟට නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇද එම වක්‍රය ආශ්‍රයෙන් ආවස්තික පිරිවැය අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරන්න. දැන් එහෙමනම් අපි නිෂ්පාදන හැකියාව වක්‍රයක් නිඳු ඕනේ. භාණ්ඩ දෙවර්ගයක් මේ පැත්තේ ආහාර එක කියලා මම නම් කරනවා. අපිට කැමති භාණ්ඩ වර්ග නම් කරන්න පුළුවන්. හැබැයි අක්ෂර දෙක නම් කරන්න ඕනේ. එකක් XY කියලා නම් කරන්න එපා. මේ පැත්තේ අනු ඒකට ඔබට කැමති භාණ්ඩ වර්ග දෙකක් තෝරගන්න පුළුවන්. දැන් මෙතන x1 y1 කියලා මම නම් කරනවා. වක්‍රය මත ගමන් කිරීමේ ලක්ෂ දෙකක් තෝරගන්නවා. A B. දැන් A සිට B දක්වා මාරු වෙනවා කියන්නේ x වලින් x දෙක දක්වා අඩු වෙනවා. මෙන්න අඩු වෙන ප්‍රමාණය delta x. y වලින් delta y ප්‍රමාණයක් වැඩි වෙනවා. නේද? මේ A සිට B දක්වා ගමන් කරනවා කියන්නේ x එකේ සිට x දෙක දක්වා නිෂ්පාදනය අඩු වෙනවා. y බිඳුවේ සිට y එක දක්වා නිෂ්පාදනය y දෙක දක්වා නිෂ්පාදනය වැඩි වෙනවා. දැන් මෙන්න මේ ලක්ෂ දෙක අතර අනුපාතය. කොහොමද අනුපාතය හොයන්නේ? ආර්ථික අවස්ථික පිළිවෙල. A B අතර ලක්ෂ දෙක අතර අනුපාතය. වැඩි කරන්නේ y වලින්, කැප කරන්නේ අපි මේ පැත්ත x කියලා ගමු, මේ පැත්ත y කියලා ගමු. එහෙමනම් y1 sorry මේ පැත්ත y කියලා ගමු. y මේ පැත්ත x. හරි. දැන් එහෙමනම් y1 y2 මෙතන x1 x2 හොඳයි. දැන් එහෙමනම් y වලින් delta y ප්‍රමාණයක් කැප කරනවා, x වලින් delta x ප්‍රමාණයක් වැඩි කරනවා. දැන් එහෙමනම් A සිට B කියන ලක්ෂ්‍ය අතර මාරු වීමේදී දරන කැපකිරීම තමයි අපි හැකියාවක් මේක අවස්ථික පිළිවෙල කියන්නේ. හොයන්නේ කොහොමද? කැපකල ඒකක ප්‍රමාණය කැප කරන්නේ y වලින් delta y නේ. වැඩි කරන්නේ x වලින් delta x. මේ තමයි නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් ආශ්‍රයෙන් ආවස්තික පිළිවෙල පැහැදිලි කරන ආකාරය. කැපකල ඒකක සංඛ්‍යාව y වලින් අඩු කළ ප්‍රමාණය බෙදනවා x වලින් වැඩි කළ ඒකක ප්‍රමාණය. එතකොට අපිට ලැබෙනවා y වලින් y භාණ්ඩයෙන්
මෙන්න මේ ඩෙල්ටා y ප්‍රමාණය කැප කරපුවාම x වලින් ඩෙල්ටා x ප්‍රමාණයක් අපිට වැඩි කරන්න පුළුවන්. x වලින් එක ඒකකයක් වැඩි කිරීමට y වලින් කොච්චර ප්‍රමාණයක් කැප කළ යුතුද? ආන්තික ආවස්තික පිළිවෙල කියන්නේ කැප කළ ප්‍රමාණය වැඩිම වැඩි කළ ප්‍රමාණය අතර අනුපාතය. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර වෙනසේ අනුපාතය තමයි ආන්තික ආවස්තික පිළිවෙල කියන්නේ. A සිට B දක්වා මාරු වීමේදී A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා මාරු වීමේදී x භාණ්ඩයේ විභව එක් ඒකකයකින් වැඩි කිරීමට y භාණ්ඩයෙන් කැප කළ යුතු ඒකක සංඛ්‍යාව කොපමණද යන්න හැකියාව වක්‍රයක ආන්තික ආවස්තික පිළිවෙල නිරූපණය වෙනවා. මේ ඔපරන්නේ කැප කළ ඒකක සංඛ්‍යාව බෙදනවා වැඩි කළ ඒකක සංඛ්‍යාවෙන්. එහෙමනම් අපි මේක ගණිතයේදී කියනවා ජ්‍යාමිතියේදී ආන්තික ආවස්තික පිළිවෙල කියන්නේ නිෂ්පාදන හැකියාව ආයු වක්‍රයේ බෑවුම කියලා. බෑවුම හොයන්නේ කැප කළ ඒකක සංඛ්‍යාව බෙදනවා වැඩි කළ ඒකක සංඛ්‍යාවෙන්. එහෙමනම් A සිට B දක්වා ඊළඟට B සිට C දක්වා මේ ඕනෑම ලක්ෂ දෙකක් අතර එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරීම තුළින් එක් භාණ්ඩයක විභව සම ප්‍රමාණයකින් වැඩි කිරීමට එක් ඒකකයකින් විකල්පයේ කැප කළ යුතු ප්‍රමාණයේ අනුපාතය තමයි ආන්තික ආවස්තික පිරිවැය කියලා අපි හඳුන්වනු ලබන්නේ. right ඊළඟට එවනම් මේ විදිහට පැහැදිලි කළ යුතු වක්‍රයක් ඉදලා ලක්ෂණ එකක් ලකුණු කරලා මේ විදිහට සංකේත වලින් සංඛ්‍යාත්මකව ගන්නත් පුළුවන් සංඛ්‍යාත්මකව ගන්නත් බලලා තියෙනවා. හරි ලක්ෂ දෙකක් හෝ වැඩි ගන්නක් වෙන්නලා ඒ අතර අනුපාතය තමයි ආන්තික ආවස්තික පිරිවැය කියලා අපි කියන්නේ. හොඳයි. ඊළඟට තාක්ෂණික දියුණුව නිසා එක් භාණ්ඩයක ආර්ථික වර්ධනයක් වුණේ නම් නව නිෂ්පාදන හැකියාවක් ඇඳ එසේ වීමට හේතු සහ අනෙක් භාණ්ඩයේ පිරිහීමක් ඇති වුණේ නම් එම තත්ත්වය නිෂ්පාදන හැකියාව ආයු වක්‍රයක නිරූපණය කරන්න. ඔබට මතක ඇතිවේ අපි කතා කළා කලින් පාඩමේදී නිෂ්පාදන හැකියාව වක්‍රය දක්වන විද්‍යාත්මක හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පොදුවේ හැකියාව වක්‍රය දක්වන විද්‍යාත්මක දෙකක් තියෙනවා. ඊළඟට හැකියාව වක්‍රය දක්වන විද්‍යාත්මක පුළුවන් විකල්ප ක්‍රමය තමයි ආංශික වර්ධනය. තෝරාගත් භාණ්ඩ දෙක අතරින් මේක xy කියලා ගත්තොත් එක් භාණ්ඩයකට පමණක් බලපාන පරිදි වක්‍රය දක්වන විද්‍යාත්මක මෙතන x0 y0 y1 මේක සිරස් පැත්තට වෙන්නත් පුළුවන්. මෙන්න එක පැත්තකට පමණක් දක්වන විද්‍යාත්මක රූප සටහනක දැක්වුවා. මේක වෙන්න පුළුවන් y භාණ්ඩයේ සම්පත් සම්භාරයේ වැඩි වීම හෝ තාක්ෂණයේ දියුණු වීම. y භාණ්ඩයේ පැත්තෙන් වෙනස් නොවි x පැත්තෙන් පමණක් මේක වෙන්න පුළුවන් නම් මේ මෙතෙන් බලපාන්නේ x අක්ෂයෙන් පමණක් දක්වනට විද්‍යාත්මක එතෙන්දි වෙන්නේ අදාළ අක්ෂයෙන් පමණක් වක්‍රය දක්වනට විද්‍යාත්මක අපි මේකත් හැකියාවක් මේක ආශ්‍රිත බුද්ධිය නිරූපණය කරන ක්‍රමයක් විදිහට හඳුන්වනවා. ඊළඟ අවස්ථාව දැන් මෙතන අපිට කියන්නේ x පැත්තෙන් වර්ධනයක් ඇති වුණා නම් නව නිෂ්පාදන හැකියාව වෙනනම් මේක x කියලා නම් කළේ මේක y කියලා නම් කළා නම් අපේ රූප ස්ථාන වෙන්න ඕන මෙන්න මෙහෙම. ඔබ x වලින් වැඩි වෙලා තියෙන x එකේ සිට x දෙක දක්වා y එකේ වෙනස් වෙලා නැහැ. ඊළඟට කියනවා y පැත්තේ පිරීමක් ඇති වුණොත් වක්‍රය වලට විතර වෙන්න පුළුවන් ක්‍රම දෙකයි. පොදුවේ වක්‍රය වලට විතර පුළුවන් එකක් මෙතනදී අදාළ වෙන්නේ නැහැ. භාණ්ඩ දෙක අතරින් එක් අක්ෂයකට පමණක් බලපාන පරිදි වලට විතර වෙන්න පුළුවන්. මේක x මේක y. එහෙමනම් මෙන්න නිෂ්පාදන හැකියාව වක්‍රය. එහෙමනම් y පැත්තෙන් පමණක් වලට විතර නොත් ඊතලයෙන් පෙන්වන්න ඕනේ x1 y1 y2 y පැත්තෙන් පමණක් නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. right මේ දෙන්නේ මේ ඊතලයෙන් පෙන්වන්න අනිවාර්යයෙන් x පැත්තෙන් පමණක් වැඩි වෙලා මතුරට විතර වෙලා y පැත්තෙන් පමණක් අඩු වෙලා වලට විතර වෙලා මේ දින හැකියාව වක්‍රයක එක් භාණ්ඩයකට පමණක් බලපාන පරිදි හැකියාව වැඩි වීම මේ දින එක් භාණ්ඩයකට පමණක් බලපාන පරිදි හැකියාව අඩු වීම. right මම හිතන්නේ අපිට කියන දේවල් නෙමෙයි අපි
හොඳින් අධ්‍යයනය කළ විෂය කරුණු හොඳයි. ඊළඟට අපි යනවා ඔබේ ප්‍රශ්න පත්‍රයේ B කොටසට. B කොටසේ තියෙන උත්තර ලියන්න. හරි. මිනිස් අවශ්‍යතාවයන් සහ මිනිස් උවමනාවන් අතර වෙනස උදාහරණ සහිතව පැහැදිලි කරන්න. අවශ්‍යතා සහ උවමනා අතර වෙනස උදාහරණ සහිතව පැහැදිලි කරන්න. බොහොම ලේසි. 15 ජුලයි. අවශ්‍යතා සහ උවමනා අතර වෙනස උදාහරණ සහිතව පැහැදිලි කරන්නයි කිව්වොත් ඔබ දන්නවා දැනටම අවශ්‍යතා එතකොට වෙනස පැහැදිලි කරන්න තියෙන දුවේ පුතේ. යමක වෙනස පැහැදිලි කරනකොට දෙක නිර්වචනය කරලා හරියන්නේ නැහැ. දෙක අතර සම්බන්ධයේ උදාහරණයක් තුලින් වෙනස පැහැදිලි කළ යුතුයි. අවශ්‍යතා කියන්නේ ජීවත් වීමේදී සෑම පුද්ගලයෙක් විසින්ම අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. ජීවත් වීමේදී මිනිසෙක් වශයෙන් සෑම පුද්ගලයෙකුම අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. උදාහරණ ආහාර, ඇඳුම්, නිවාස. අනුච්ඡේදයේ උවමනා යනු අවශ්‍යතා ඉටු කර ගැනීමට අනුගමනය කරන විවිධ ක්‍රම හේවත් අවශ්‍යතා ඉටු කර ගැනීමේ විවිධ ස්වරූපයන්ය. උදාහරණ අවශ්‍යතාවය ආහාර නම් ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න හැකි ක්‍රම තමයි බත්, පාන්, ආප්ප, ඉදියාප්ප, පිට්ටු, තෝසේ වඩේ මේ විදිහට අපිට ඕන තරම් කියන්න පුළුවන්. දැන් මේ දෙක අතර වෙනස්කම් වගුවක් වෙන්න අපිට කතා කරන්න පුළුවන්. අවශ්‍යතා හැමෝටම පොදුයි. උවමනා විවිධයි. අවශ්‍යතා සරලයි, උවමනා සංකීර්ණයි. ඊළඟට අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. ඔය තමයි අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම්. ඊළඟට අවශ්‍යතා ප්‍රාථමිකයි, උවමනා ද්විතීකයි. ඔය විදිහට මේ සංකල්ප යුගල අතර වෙනස පැහැදිලි කළ යුතුයි. සංකල්ප යුගල අර්ථ දක්වලා ඊට පස්සේ මේ යුගල අතර තියෙන වෙනස්කම් අපි පැහැදිලි කළ යුතුයි. ඊළඟට B කොටස හිගකම ආර්ථික විද්‍යාවේ පදනම ලෙස සලකන්නේ මන්ද? ආර්ථික විද්‍යාවේ පදනම තමයි සම්පත් වල හිගකම. ඇයි? අපි දන්නවා සමාජයක ජීවත් වන මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. එම අසීමිත උවමනා ඉටු කර ගැනීමට ජන සමාජයේ සතු සම්පත් සීමා සහිතයි. සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී සෑම ජන සමාජයකටම පවත්නා සම්පත් වල සීමිත භාවය නිසා සියලුම සම්පත් ඉටු කර ගැනීමට සම්පත් ප්‍රමාණවත් නැහැ. මේක තමයි අපි හිගකම කියන්නේ. හිගකම නිසා තමයි සමාජ ක්‍රමයන් වලට තේරීමේ ගැටලුවක් මතුවෙන්නේ. තේරීමේ ගැටලුව තුළින් තමයි මේ සමාජයන් ආර්ථික ගැටලු වලට මුහුණ පාන්නේ. එම ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා දීම තමයි ආර්ථික විද්‍යාවෙන් සිදු වෙන්නේ. එහෙමනම් ආර්ථික විද්‍යාවෙන් සිදු වෙන්නේ ආර්ථික ගැටලු විසඳීම. ආර්ථික ගැටලු මතුනේ සම්පත් වල හිගකම නිසා. හිගකමකින් තොර සමාජයකට නම් ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එවනම් ඔබට පැහැදිලි වෙනවා ආර්ථික විද්‍යාවේ පදනම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව සම්පත් වල හිගකම කියන තත්වය කියන එක. මේ අපි අර රෙකෝඩින් එකේ තියරි මට්ටමේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. ඊළඟට 2016 ජනවාරි වල අහනවා ආර්ථික සම්පත් යන පදයේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න. මම හිතනවා මම නැවත නෝට් දෙන්නේ නැහැ. අපි අර රෙකෝඩින් එකේ මේ ඔක්කොම තියෙනවා. ආර්ථික සම්පත් යන සංකල්පයේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න. දැන් මෙතන ආර්ථික සම්පත් කියලා කියන්නේ මොනවද? හිගකමක් සහිතව, ඒ කියන්නේ සැපයුම සීමා සහිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත සම්පත් තමයි ආර්ථික සම්පත් කියන්නේ. හිග සම්පත්. මේවායේ විකල්ප ප්‍රයෝජන පවතිනවා. හිගකමකින් යුක්තයි. එහෙමනම් එක් භාවිතයකට යොදලමයි කියන්නේ වෙනත් භාවිතයක යෙදවීම කැප කළ යුතුයි. අපි හඳුන්වනවා ආවස්තික පිරිවැය කියලා.
එවනම් ආවස්තික පිරිවැයක් පැවතීම ආර්ථික සම්පතක වැදගත් ලක්ෂණයක්. උදාහරණ තමයි වර්ගීකරණය කළොත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඊළඟට භූමිය ප්‍රාග්ධනය කියනවා දේපොළ සම්පත් කියලා, ශ්‍රමය ව්‍යවසායකත්වය කියනවා මානව සම්පත් කියලා. ඔන්න ආර්ථික සම්පත් උදාහරණ සහිතව පැහැදිලි කළා. ඊගකමකින් යුක්ත විකල්ප භාවිතයන් සහිත නිෂ්පාදනයේදී හෝ පාරිභෝජනයේදී කැපකිරීමක් වත් ආවස්තික පිරිවැයක් ගැනීමට සිදුවන සම්පත් ආර්ථික සම්පත්. උදාහරණ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමිය ප්‍රාග්ධනය දේපොළ සම්පත් කියනවා, ශ්‍රමය ව්‍යවසායකත්වය මානව සම්පත් කියනවා. පැහැදිලි වෙනවා? දීර්ඝ රචනා ශෛලිය උත්තර ලියන්නේ අහන ප්‍රශ්නෙට අවශ්‍ය දේ තර්කානුකූලව පිළිතුරු සැපීම තමයි වෙන්න ඕනේ. ඊළඟට යස්නාන් පද දෙක ආවස්තික පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය අතර වෙනස හඳුනා ගන්න. හොඳයි. ආවස්තික පිරිවැයයි ගිණුම් කරන පිරිවැයයි කියන්නේ පැහැදිලිවම වෙනස්කම් තියෙන දෙකක්. ඒ කියන්නේ ගණකාධිකරණයේදී ගිණුම් කරණයේදී පිරිවැය ගන්න එක අපි කියනවා ගිණුම් කරණයේ පිරිවැය කියන්නේ යමෙක් යම් දෙයක් ලබා ගැනීමට මුදලින් දරන පිරිවැය. උදාහරණයක් වශයෙන් ගත්තාම මම පෑනක් මිලදී ගැනීමට මුදලින් යම් වියදමක් කරුවා නම් ඒක තමයි මුල්‍ය පිරිවැය කියන්නේ. ගිණුම් කරන පිරිවැය, මුල්‍ය පිරිවැය. අපි ඔකට කියනවා ඍජු පිරිවැය කියලා. මුල්‍ය පිරිවැය යනු යම් දෙයක් අත්පත් කර ගැනීම සඳහා මුදලින් දරන පිරිවැය. ඔක තමයි ගිණුම් කරණයේ පිරිවැය වශයෙන් සලකන්නේ. ආයතනයක ගණකාධිකරණයේදී ගිණුම් දැමීමේදී පිරිවැය වශයෙන් සලකන්නේ ආයතනය මුදලින් දරන වියදම. පාණ්ඩ අපද්‍රව්‍ය අත්පත් කරගන්න, යන්ත්‍ර සූත්‍ර විලදී ගන්න, ශ්‍රමික වැටුප් ගෙවන්න, ඊළඟට දුක අතර බිල් ගෙවන්න මුදලින් දරන වියදම. ගිණුම් කරන පිරිවැය ඍජු පිරිවැය. ආවස්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් හිග සම්පත් භාවිතයේදී එම සම්පත් වෙනත් විකල්ප භාවිතයකට සිදු කළේ නම් ඒ තුලින් අපිට අහිමි වන විකල්පේ වටිනාකම තමයි. ඒ කියන්නේ විකල්ප භාවිතයන් සහිත හිග සම්පත් කිසියම් විකල්පයකට භාවිතා කළ විට ඒ වෙනුවෙන් අහිමි වන, ඒ වෙනුවෙන් යම් දෙයකට භාවිතා කිරීම නිසා කැප කිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. එවනම් ආවස්තික පිරිවැය අපි කියනවා මුදලින් දරූ පිරිවැයක් නෙවෙයි. යම් දෙයක් වෙනුවෙන් කැප කළ පිරිවැය. මේක අපි කියනවා වක්‍ර පිරිවැය, මුල්‍ය පිරිවැය කියනවා ඍජු පිරිවැය. උදාහරණයක් වශයෙන් ගත්තොත් අද දවසේ මම මේ ස්ථානයට එන්න ප්‍රවාහන කුලිය වශයෙන් රුපියල් 500ක් වැය කරනවා. දවල්ට ආහාර ගන්න රුපියල් 200ක් වැය කරනවා. එහෙනම් මගේ සාක්කුවේ වැය වූ පිරිවැය කොච්චරද? රුපියල් 700ක්. හරි. ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේ කාර්ය සිදු කිරීම නිසා මගේ සම්පත් වෙනත් කාර්යයකට නිරත වීම තුළින් ඉපැය හැකිව තිබූ අයිති වූ ආදාය. ඒක තමයි ආවස්තික පිරිවැය කියන්නේ. මේකට උදාහරණයක් ගත්තොත් අද දවසේ මගේ ශ්‍රමය මේ කාර්යයට නිරත වීම නිසා වෙනත් කාර්යයකට නිරත වීම අහිමි වෙනවා. එහෙමනම් මෙම කාර්ය නිරත වීම නිසා මට එම කාර්ය නිරත වීම තුළින් උපයන්න තියෙන ආදායම අහිමි වුණා. ඒ අහිමි වූ වටිනාකම තමයි මෙම කාර්ය නිරත වීමේ ආවස්තික පිරිවැය වෙන්නේ. දැන් ඔබ පොතක් මිලදී ගැනීමට රුපියල් 500ක් වැය කළා නම් ඒක ඇවිල්ලා පොත මිලදී ගැනීමේ ගිණුම් කරන පිරිවැය. අතින් දරූ වියදම ඍජු පිරිවැය, මුල්‍ය පිරිවැය. ආවස්තික පිරිවැය කියන්නේ පොත මිලදී ගැනීමට වැය කළ රුපියල් 500 ඔබ වැය කරන්නේ වෙනත් විකල්පයක් කැප කරලා. ඔබට කම්සයක් ගන්න තිබුණු අවස්ථාව කැප කරලා තමයි පොත මිලදී ගන්නෙ. එහෙමනම් එම කැප කළ අහිමි වූ ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැයයි. right. එහෙමනම් ඔබට මේක ඕන තරම් උදාහරණ වලින් පැහැදිලි කරන්න පුළුවන්. right. උදාහරණ වලින් පැහැදිලි කරන්න තියෙන්නේ.
ඊළඟට ආර්ථික පද්ධතිය ආශ්‍රයෙන් 2016 කොටස් 3ක ප්‍රශ්නයක් අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඔබ දකින අර්ථ ක්‍රමය සඳහන් කරන්න. අපි දන්නවා ලෝකයේ ආර්ථික ක්‍රම අපි ආර්ථික න්‍යායාත්මක කොටස් 3කට බෙදුවා. වෙළඳපොළ, ධනේශ්වර රටවල්, සැලසුම්ගත, විධානගත, සමාජවාදී රටවල් මේ දෙකේම සංකලනයක් වශයෙන් සලකන මිශ්‍ර ආර්ථික. අපි කිව්වා මේ අතරින් ලංකාව අයිති වෙන්නේ මිශ්‍ර ආර්ථිකයක් කියලා. මොකද වෙළඳපොළ ධනවාදී සහ සමාජවාදී සැලසුම්ගත කියන ලක්ෂණ දෙකේම සංකලනයක් තමයි ලංකාවේ දක්නට ලැබෙන්නේ. ඊට එක පරිදි එබඳු ආර්ථික ක්‍රමයක් හැඳින්වීමට හේතු තුනක්. ලංකාවේ දේපළවල අයිතිය පෞද්ගලික අංශයේ සතුයි කොටසක් රජයේ සතුයි. ඔන්න එක හේතුවක්. මිශ්‍රයි කියන්නේ දෙකේම ලක්ෂණ තියෙනවා. පුද්ගලික අංශයේ ලාභය සහ මිල ක්‍රමයේ මත කටයුතු කරනවා. ආණ්ඩුව සමාජ සුඛ සාධනය පදනම් කරගෙන කටයුතු කරනවා. ඊළඟට පුද්ගලික ව්‍යවසායකත්වයේ මත නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. ඊළඟට රාජ්‍ය ව්‍යවසායකත්වයේ මත නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනවා. ඔය තමයි ලංකාව මිශ්‍ර ආර්ථිකයක් හැදෙන්නට හේතු. දේපළ ආණ්ඩුවත් සතුයි පෞද්ගලිකාංශයත් සතුයි. පුද්ගලිකාංශයේ ලාභය සහ මිල පදනම් කරගෙන මිල යාන්ත්‍රණයට අනුව කටයුතු කරනවා. ආණ්ඩුව සමාජ සුභ සාධනය පදනම් කරගෙන සැලසුම් යාන්ත්‍රණය මත කටයුතු කරනවා. පෞද්ගලික අංශයත් ආර්ථික කටයුතු වලට මැදිහත් වෙනවා. රජයත් ආර්ථික කටයුතු වලට මැදිහත් වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය පෞද්ගලික ව්‍යාපාරات තියෙනවා, රාජ්‍ය ව්‍යාපාරات තියෙනවා. එහෙමනම් වෙළඳපොළ ධනවාදී, සැලසුම්ගත සමාජවාදී කියන ආර්ථික ක්‍රම දෙකේම සංකලනයන් ලංකාවේ දක්නට ලැබෙන නිසා අපිට කියන්න පුළුවන් ලංකාව මේ දෙකේම සංකලනයක් වශයෙන් හඳුන්වන මිශ්‍ර ආර්ථික පද්ධතියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවායි කියලා. ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න පැහැදිලි කරන්න මෙතෙන්දී පැහැදිලි කරන්නයි කියපුවාම නම් කරලා විතරක් හරියන්නේ නැහැ. කෙටියෙන් අර්ථය පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා හිඟකම සහ තේරීම නිසා ලෝකයේ හැම සමාජයකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. කුමන භාණ්ඩ කවර ප්‍රමාණයක් උපදවනවාද? කෙසේ නිපදවනවාද? සඳහා නිපදවනවාද කියලා. කුමක් කවර ප්‍රමාණයකින් නිපදවනවාද කියන ගැටලුවේ සරල අදහස තමයි විකල්ප ප්‍රයෝජන සහිත හිඟ සම්පත් භාවිතා කොට සමාජයේ කවර වුවමනා ඉටු කිරීමට අදාළ වන කවර භාණ්ඩ හා සේවා නිපදවනවාද? උපමන ප්‍රමාණයේ බැගින් නිපදවනවාද කියන ගැටලුව. මෙලෙස ආර්ථික ප්‍රශ්නයක් මතුවීමට හේතුව සම්පත් වල හිඟකම, ඒවායේ විකල්ප භාවිතයන් පැවතීම සහ විකල්ප භාවිතයන් පවතින හිඟ සම්පත් එක් කාර්යයකට යෙදවීම නිසා වෙනත් කාර්යයක් අහිමි වීම, ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා හැම සමාජයකටම කුමන භාණ්ඩ කවර ප්‍රමාණයක් නිපදවනවාද යනුවෙන් තෝරා ගැනීමේ ගැටලුවක් මතුවෙනවා. ඊළඟට දෙවෙනි ගැටලුව කෙසේ නිෂ්පාදනය කරනවාද? හිඟ සම්පත් සංයෝග කොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ කෙසේද යනුවෙන් මතුවන ගැටලුව මෙහි අදහස. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී හිඟ සම්පත් සංයෝග කළ හැකි විකල්ප ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා අපි දන්නවා. එකක් ශ්‍රම සූක්ෂම, අනිත් එක ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමය. ශ්‍රම සූක්ෂම ක්‍රමය කියන්නේ යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන වල උපකරණ වලට වඩා ශ්‍රමය බහුලයි. ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ ශ්‍රමයට වඩා යන්ත්‍ර සූත්‍ර බහුලයි. ඒ රටවල සාධක උරුමයේ එකිනෙකට වෙනස්, තාක්ෂණයේ එකිනෙකට වෙනස්. මේ දෙකම හිඟ සම්පත් උනත් ඇතැම් රටවල ශ්‍රමය බහුලයි ප්‍රාග්ධනයට වඩා. ලංකාව ඇතැම් රටවල ශ්‍රමයට වඩා ප්‍රාග්ධනය බහුලයි. ජපානය උදාහරණ. එවනම් ලංකාව වඩා ගැලපෙන්නේ ශ්‍රම සූක්ෂම ක්‍රම භාවිතය, ජපානය වඩා ගැලපෙන්නේ ප්‍රාග්ධන සූක්ෂම ක්‍රම භාවිතය. ඒ නිසා තමයි ජපානයේ වැඩිපුර කාර්මික භාණ්ඩ නිපදවන්නේ. ලංකාව ඇඟලුම් එහෙමත් නැත්නම් කෘෂි කර්මාන්තයේ මත පදනම් වූ ශ්‍රම සූක්ෂම කර්මාන්ත ලංකාව තුළ වැඩිපුර තියෙන්නේ සාධක උරුමයේ පවතින එකිනෙකට වෙනස්කම මත. එහෙමනම් මෙලෙස විකල්ප ශිල්ප ක්‍රම අතුරින් කවර ශිල්ප ක්‍රමයේ තෝරා ගන්නවාද යනුවෙන් සමාජයේ මූලපාන ගැටලු තමයි නිෂ්පාදනය කරන්නේ කෙසේද යන ආර්ථික ගැටලුව. තුන්වෙනි ගැටලුව තමයි සඳහා නිපදවනවාද? රටක මුළු නිමවුම
ජන සමාජය අතර කොහොමද බෙදා හරින්නේ නිමවුම ව්‍යාප්තිය පිළිබඳ ගැටලුව. මෙතෙන්දී නිමවුම ව්‍යාප්තිය පිළිබඳ ගැටලුව. මෙතෙන්දී සමාජයේ සම්පත් විගාය ඊළඟට සමාජයට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරපුවාම හැමෝටම අවශ්‍ය භාණ්ඩ වුමනා ප්‍රමාණයෙන් බෙදා හරින්න හැකියාවක් නැහැ. right. කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන ගැටලුවෙන් අපි අදහස් කරන්නේ කිසියම් ජන සමාජයක නිෂ්පාදනය කරන මුළු නිමැවුම රටේ නිෂ්පාදනය කරන මුළු භාණ්ඩ හා සේවා උගය ජන සමාජය අතරේ කොහොමද බෙදා හරින්නේ කියලා මතුවන ගැටලුව. අපි දන්නවා පුද්ගලයන්ට රටේ නිෂ්පාදනයෙන් හිමිවන ප්‍රමාණය තීරණය වන්නේ පුද්ගලයන් උපයන ආදායම මත. සාපේක්ෂව ඉහළ ආදායමක් ලබන ජන කොටස් වලට වැඩි කොටසක් හිමි වෙනවා. අඩු ආදායමක් ලබන ජන කොටස් වලට හිමි වෙන්නේ මුළු නිමවුමෙන් අඩු ප්‍රමාණයක්. එවනම් කා සඳහාද කියන ගැටලුව රටක ආදායම් බෙදී යාම හා නිමවුම ව්‍යාප්තිය පිළිබඳ ගැටලුවක්. එවනම් අපිට පැහැදිලි වෙනවා මූලික ආර්ථික ප්‍රශ්න තුනක් කුමක් කොපමණක් මොනවාද කොච්චරක්ද විකල්ප ක්‍රම අතරින් කොහොමද සාධක සංයෝග කරන්නේ කෙසේද රටක නිෂ්පාදනය සමාජය අතර බෙදා හරින්නේ කොහොමද එය තීරණය වෙන්නේ සමාජය අතර ආදායම් බෙදී යාම මත කියන එක තමයි. right. මොන මූලික ආර්ථික ප්‍රශ්න තුන පැහැදිලි කළා. ඊළඟට 17 ජනවාරි අහනවා මෙවගත ප්‍රශ්නයක් ආර්ථික සම්පත් ලැයිස්තුගත කරන්න ලකුණු දෙකයි විස්තර කරන්නේ එතකොට භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. තවත් පිළියකට කිව්වොත් භූමිය ප්‍රාග්ධනය දේපොළ සම්පත් ශ්‍රමය ව්‍යවසාය මානව සම්පත් කියලා කොටස් දෙකයි. ආවස්තික පිරිවැය සංකල්පයේ උදාහරණයක් සහිතව පැහැදිලි කරන්න විකල්ප භාවිතයන් සහිත හිග සම්පත් කිසියම් විකල්පයක් සඳහා යෙදවීමට තීරණය කිරීමේදී ඒ වෙනුවෙන් කැප කරනු ලබන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. අපි කිව්වා මේක ආත්මගත සංකල්පයක් පුද්ගලබද්ධයි. ඊළඟට ආවස්තික පිරිවැය ඒ දරණ පුද්ගලයාට විතරක් මේ බාහිර සමාජයත් ආවස්තික පිරිවැය දරන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට මේක ඇත්තටම මුදලින් ගන්නට ඇත්තටම අපි යම් දෙයක් තෝරාගත් විට කැප කරනු ලබන්නේ වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක්. ඒ නිසා ආවස්තික පිරිවැය මූර්ත පිරිවැය කියලා අපි හඳුන්වනවායි කිව්වා. උදාහරණයක් ගත්තොත් සිසුවෙකු හට සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු එක්කෝ AAT පාඨමාලාව හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෘත්තීය කාර්මික පාඨමාලාවක් හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණක පාඨමාලාවක් හදාරන්න පුළුවන්. සිසුවා විසින් මේ අතුරින් අදාළ කාලය තුල AAT පාඨමාලාව හැදෑරීමට තෝරාගත්තේ නම් ඔහු විසින් ඒ වෙනුවෙන් කැප කළ ඊළඟ හොඳම විකල්පය වන්නේ පරිගණක පාඨමාලාව හැදෑරීම නම් එතෙන්දී AAT පාඨමාලාව හැදෑරීම නිසා පරිගණක පාඨමාලාව හැදෑරීම කැප කිරීමට සිදු වෙනවා. ඕනතරම් උදාහරණ තියෙනවා. අද දවසේ මට මේ පන්තියට ඇවිල්ලා උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර වැඩක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනයක රැකියාවක් කරන්න පුළුවන්. මේ පන්තියට පැමිණීම නිසා මම කළ හොඳම කැපකිරීම වෙනත් ආයතනයක රැකියාවක් කිරීම නම් පන්තියේ ඉගෙනීම නිසා සිදු කරන කැපකිරීම වෙනත් ආයතනයක ඉගෙනීම තුළින් ඉපැයිය හැකිව තිබූ ආදායම අහිමි වීම. රුපියල් ලක්ෂයක් හිමි පුද්ගලයෙකුට රුපියල් ලක්ෂය වැය කරලා තමගේම ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. බැංකුවක තැන්පත් කරලා පොලියක් උපයන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාහනයක් මිලදී ගන්න පුළුවන්. මෙයා මේ ලක්ෂය තමගේම ව්‍යාපාරයක පටන් ගන්න නම් ආරම්භ කළා නම් බැංකු තැන්පතුවක තැන්පත් කිරීම තුළින් පොලිය මෙයා ඊළඟ විකල්පේ නම් හොඳම විකල්පේ නම් ව්‍යාපාරය ආරම්භ කිරීමේ ආවස්තික පිරිවැය වන්නේ වාහනය මිලදී ගැනීම නෙමෙයි බැංකු තැන්පතුවෙන් අහිමි වන පොලී ආදායම ඊළඟ හොඳම විකල්පය. ඕන තරම් උදාහරණ තියෙනවා ප්‍රායෝගිකව. right. වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ලක්ෂණ පහක් සඳහන් කරන්න. අනවාදී ආර්ථිකයක පුද්ගලික දේපල අයිතිය, මිල යාන්ත්‍රණය මගින් සම්පත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම, පුද්ගලික ව්‍යවසාය, ඊළඟට පාරිභෝගික ස්වාධීනත්වයක් පැවතීම, ඊළඟට වෙළඳපොළ ආර්ථිකයක
ආදායම් විෂමතාවයන් දක්නට ලැබීම අපි කතා කළා වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ නේද? සැලසුම්ගත ක්‍රමයේ අනිත් පැත්ත දේපල පෞද්ගලිකාංශයේ සතුයි, නිෂ්පාදන තීරණ ගැනීම පෞද්ගලිකාංශය, පුද්ගලික ව්‍යවසාය, ලාභය සහ මිල පදනම් කරගෙන ආර්ථිකය මෙහෙවන්නේ, ඊළඟට ආදායම් බෙදී යාමේ යම් සමාජය අතර ඇති නැති පරතරය උග්‍රයි, විෂමතාවයන් දක්නට ලැබීම right. වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ ලක්ෂණ පහ. ඊළඟට 17 ජුලයි ආර්ථික නොවන සම්පත් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ආර්ථික නොවන සම්පත් සැපයුමක් පවතින විට සැපයුම අසීමිත සීමාවකින් තොරව පවතින. ඒ කියන්නේ වමනාවලට සාපේක්ෂව බලන විට හිගකමකින් තොරව පවතින නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සම්පත් තමයි ආර්ථික නොවන සම්පත් කියන්නේ. උදාහරණ වර්ෂාව පවතින විට වර්ෂා ජලය, දිවා කාලයේ සූර්යාලෝකය, ඊළඟට ස්වභාවික වායු ගෝලයේ පවතින ස්වභාවික වාතය අපි කියනවා ආර්ථික නොවන සම්පත්. මේවා ලබා ගැනීමට වෙනත් විකල්පයක් අහිමි වෙන්නේ නැහැ. මොකද මේවා හිගකමකින් තොරයි. ඒ නිසා ආර්ථික නොවන සම්පත් වල ආවස්තික පිරිවැය ශුන්‍යයි කියලා අපි කියනවා නේද? මේවා අත්පත් කර ගැනීමට වෙනත් විකල්පයක් අහිමි වෙන්නේ නැහැ. නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් අතර පැහැදිලි කරන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ඔන්න නිෂ්පාදන සම්පත් හතර, ආර්ථික සම්පත් හතර. භූමිය කියන්නේ හිගකමක් සහිතව ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් නිර්මාණය කොට ඇති සියලුම ස්වභාවික සම්පත්. ස්වභාව ධර්මයා නිර්මාණය කොට ඇති නිෂ්පාදනයේ යොදා ගන්නා ස්වභාවික සම්පත් කියවම කොටස් තුනයි. පොළොව මත පිට තියෙන සම්පත්, පොළොව යට තියෙන සම්පත්, පොළොවට ඉහළින් තියෙන සම්පත් කියලා. උදාහරණ වශයෙන් ගත්තොත් භූමියට අයිති වෙනවා පොළොව මත පිට තියෙන සාගර සම්පත්, ස්වභාවික වන සම්පත, ස්වභාවික සත්ව සම්පත, ඊළඟට පස, ඊළඟට භූගෝලීය පීඨීම, පොළොව යට තියෙන ಖನಿජ සම්පත්, පොළොවට ඉහළින් තියෙන අභ්‍යවකාශීය අවකාශය. ඔය තමයි භූමියට අයත් සම්පත්. නිෂ්පාදන හැකියාවක් වේක උපකල්පන නම් කරන්න ප්‍රධාන උපකල්පන හතරයි දැන් පුරා කිව්ව මතක ඇති. නිශ්චිත අවස්ථාවක දෙරළක අවස්ථාවක සම්පත් සම්භාරයේ ස්ථාවරයි, තාක්ෂණයේ ස්ථාවරයි, සියලු සම්පත් පූර්ණ සහ උපරිම වශයෙන් භාවිතා කරනවා. ඊළඟට අවසාන වශයෙන් භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කරන සරල ආර්ථිකයක් සම්බන්ධයෙන් තමයි අපි හැකියාවක් ක්‍රියාවක් හඳින්නේ. ඊළඟට ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක සහ සමාජවාදී සැලසුම්ගත ආර්ථිකයක වෙනස්කම්. උදේ වෙනස්කම් දැක්වම තමයි අනිත්‍යම කිව්වා ලක්ෂණ ලියන්න එපා වහුසකානක දෙපැත්තේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් කියන්නයි කියලා. මේ පැත්ත ධනවාදී, මේ පැත්ත සමාජවාදී, එහෙම නැත්නම් වෙළඳපොළ සැලසුම්ගත කියලා අපි කියනවා. ධනවාදී රටක වෙනස්කම් තමයි, සමාජවාදී රටකයි වෙනස්කම් තමයි. පුද්ගලික දේපල අයිතිය, රාජ්‍ය දේපල අයිතිය. දෙක මූලික ආර්ථික ප්‍රශ්න ලාභය සහ මිල ආන්ත්‍රණය තුලින් විසඳීම. ඊළඟ වෙනස මූලික ආර්ථික ප්‍රශ්න සැලසුම් යාන්ත්‍රණය සහ සමාජ සුබ සාධනය අරබය විසඳීම. තුන ධනවාදී ආර්ථිකයක පෞද්ගලික ව්‍යවසාය දක්නට ලැබීම, සමාජවාදී රටක රාජ්‍ය ව්‍යවසාය දක්නට ලැබීම. තවත් ඕනනම් ධනවාදී රටක ආදායම් විෂමතාවය බහුලව දක්නට ලැබීම, ආණ්ඩුව මැදිහත්වීම තුලින් ක්‍රියාත්මක වන සමාජවාදී රටක ආදායම් ව්‍යාප්ති විෂමතාවය අඩු මට්ටමක පැවතීම, ආර්ථිකය පුද්ගලික අංශයේ මෙහෙයවීම, පෞද්ගලික ව්‍යවසාය රාජ්‍ය මගින් ආර්ථිකය මෙහෙයවීම. ඔය තමයි වෙළඳපොළ ආර්ථිකයක සහ සැලසුම්ගත ආර්ථිකයක වෙනස්කම්. ඊළඟට 19 ජුලයි විභාගගත ප්‍රශ්නයක් අහනවා. ආර්ථිකයක ප්‍රධාන ආර්ථික සම්පත් හතර සඳහන් කරන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඕනෑම දෙකක් පැහැදිලි කරන්න. දැන් භූමිය පැහැදිලි කළා. ශ්‍රමය කියන්නේ මොකක්ද එහෙමනම්? ශ්‍රමය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පුද්ගලයන් විසින් සිදු කරන කායික හෝ මානසික වෙහෙස. ඊළඟට ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් බිහි කරන ලද භාවිතය සමග ෂය වෙන දිගුකාලීන පැවැත්මක් සහිත නිෂ්පාදන ආධාරක යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ශාලා ගොඩනැගිලි. ව්‍යවසායකත්වය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කිරීම, නිෂ්පාදන ප්‍රතිපත්ති තීරණය කිරීම, නව්‍යතා බිහි කරමින්, අවදානම් දරමින්
නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවීමේ සමස්ත කාර්යයක් කියනවා ව්‍යවසායකත්වය කියලා. මම හිතන්නේ භූමිය ශ්‍රමය ප්‍රාන්තනීය ව්‍යවසාය කියන සාධක හතර නිර්වචනය කරලා ඔයාල ලක්ෂණ කෙටියෙන් කියන්න. භූමියට වන්කුලී කියලා විලක් තිබෙනවා ස්වභාව ධර්මයාගේ දායාදයක්. ශ්‍රමය කියන්නේ මිනිසා හා බැඳුණු සාධකයක්. මේකට හිමි වන මිල වැටු. ප්‍රාන්තනීය මිනිසා විසින් බිහි කරන ලද දෙයක්. මේකට හිමි මිල පොලිය. ව්‍යවසායකත්වය කියලා කියන්නේ වැදගත්ම සාධකය නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කිරීම. මෙයට හිමි මිල ව්‍යවසායකයා අවදානම් දරනවා සමවිතම නව්‍යතා බිහි කළ යුතුයි තරඟට මුහුණ දෙන්න. ව්‍යවසායකත්වයේ හිමි මිල ලාභය. ඊළඟට ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තිබේ. ඒවා නම් නිෂ්පාදනය කළ යුත්තේ කා සඳහාද? කොපමණ ප්‍රමාණයක්ද? කෙසේද? ධනවාදී ආර්ථිකයක සැලසුම් ආර්ථිකයක විසඳන්නේ කෙසේද? අපි දන්නවා ධනවාදී ආර්ථිකයක කුමක් කෙසේ කා සඳහාද කියන ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල සහ ලාභය පදනම් කරගෙන පෞද්ගලික අංශයේ විසින්. පුද්ගලික අංශය තමන් සතු සම්පත් වලින් මොනවද නිෂ්පාදනය කරන්න කියලා තීරණය කිරීමේදී මිලක් අය කළ හැකි ලාභ ලැබිය හැකි භාණ්ඩ පමණක් නිපදවන අතර මිලක් අය කළ නොහැකි ලාභ ලැබිය නොහැකි භාණ්ඩ නිෂ්පාදනය නොකරයි. මිල වැඩි වන විට එවැනි දෑ නිපදවීමට වැඩි සම්පත් ප්‍රමාණයක් යොදවන අතර මිල අඩු වන විට එවැනි දෑ නිපදවීමට යොදවන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ඔන්න වෙළඳපොළ ආර්ථිකයක කුමක් කවර ප්‍රමාණයකින් නිපදවනවාද කියන ගැටලුව විසඳුම. ඊළඟට සැලසුම්ගත ආර්ථිකයක ආණ්ඩුව විසින් නිෂ්පාදනය කරන්නේ සමාජ අවශ්‍යතා සැලකිල්ලටගෙන සමාජ අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දෙමින් සමාජ සුබ සාධන පරමාර්ථයෙන් යුතුව තමයි ආණ්ඩුව හිග සම්පත් වලින් කවර භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිපදවනවාද කියන ගැටලුව විසඳන්නේ. ඊළඟට කෙසේ නිෂ්පාදනය කරනවාද කියන ගැටලුව වෙළඳපොළ ක්‍රමයක විසඳන්නේ විකල්ප ක්‍රම අතුරින් ශ්‍රම සූක්ෂම ක්‍රමය අනුගමනය කරනවාද ප්‍රාන්තන සූක්ෂම ක්‍රමය අනුගමනය කරනවාද කියලා තීරණය කිරීමේදී වෙළඳපොළ ක්‍රමයක පුද්ගලිකාංශයේ අරමුණ ලාභය එවනම් වෙළඳපොළේ මිල අඩු සාධක තමයි වැඩිපුර සංයෝග කරන්නේ. මොකද මිල අඩු සාධක සංයෝග කිරීම තුළින් ලබන්න පුළුවන් ලාභ වැඩි. හැබැයි සැලසුම්ගත ආර්ථිකයක මිල අඩු සාධක නෙමෙයි විවිධ ආර්ථික ප්‍රශ්න පිළිබඳව සැලකිලිමත් දෙමින් විශේෂයෙන්ම ශිල්ප ක්‍රමය තෝරා ගැනීමේදී රටේ රැකියාව විදේශ ශ්‍රමිකයන්ට වැඩි වැඩියෙන් රැකියාව උත්පාදනය වන නිෂ්පාදන ශිල්ප ක්‍රම තමයි ආණ්ඩුව තෝරාගන්නේ. විශේෂයෙන්ම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රම වලට රජයේ වැඩි නිපුණතාවයක් දක්වනවා. කා සඳහා නිපදවනවාද කියන ගැටලුව මේ ආර්ථික ක්‍රම දෙක විසඳීමේදී වෙළඳපොළ ආර්ථිකයක ආදායම් විෂමතාවයන් පවතිනවා. ඒ නිසා නිෂ්පාදනය සමාජය අතර බෙදී යන්නේ විෂමාකාරව. සාධක හිමිකම එකිනෙකට වෙනස්. ඇතම් අයට සාධක වැඩිපුර හිමි, ඇතම් අයට අහිමි, අහිමි අයට අඩු ආදායමක්, හිමි අයට වැඩි ආදායමක්. ඒ අනුව නිෂ්පාදනය බෙදී යන්නේ විෂමාකාරව. හැබැයි සැලසුම්ගත ආර්ථිකයක ශ්‍රමය හැරුණ විට අනිත් හැම සම්පතක්ම රජයේ සතුයි. නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන්න රජය විසින්. එහෙමනම් පුද්ගලයාට ආදායම් ලබන්න පුළුවන් වැටුප් වශයෙන් ඊළඟට ආණ්ඩුව වැඩිහත් වෙලා අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන සුරක්ෂිතතාවය සඳහා විවිධ සහනාධාර ක්‍රම අනුගමනය කරනවා. මේ අනුව සැලසුම්ගත ආර්ථිකයක ආදායම් විෂමතා අඩුයි. ඒ අනුව නිෂ්පාදනය සමාජය අතර විෂමතා අවම මට්ටමින් තමයි බෙදී යන්නේ. ඔය තමයි වෙළඳපොළ සැලසුම්ගත ආර්ථිකයන්හි කුමක් කෙසේ කා සඳහාද කියන මූලික ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා දෙන ආකාරය. ඊළඟට අපි බලමු තව චුට්ටක් මේ මාතෘකාව ආශ්‍රයෙන් විදුම් කරන ශිල්පී ආයතනයේ විසින් නිකුත් කළ තියෙන නියාමන ප්‍රශ්න පත්‍රයේ නව විශේෂ නිර්දේශ අදාළව නියාමන ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ආදර්ශ ප්‍රශ්න මේ මාතෘකාවට අදාළව පහත සඳහන් ප්‍රකාශ අතුරින් සම්පත් හිගකම පිළිබඳව විස්තර කරන ප්‍රකාශය තෝරන්නේ. හිගකම වෙළඳපොළ තුළ ඉල්ලුම සහ සැපයුම පවතී. සංවර්ධනයේ විවිධ පවතින රටවල පමණක් පවතී. අවශ්‍යතා වුවනා සපුරා ගැනීමට පවතින සම්පත් ප්‍රමාණවත් නොවන විට මෙය පවතී. නිසියාකාරව බෙදා නොහරින විට මෙය පවතී. අපි දන්නවා හිගකම කියලා කියන්නේ තුන්වෙනි උත්තරේ නේද? එකම දේවල් අහලා තියෙන දුවේ පුතේ. අවශ්‍යතා වුවනා සපුරා ගැනීමට සම්පත් ප්‍රමාණවත් නොවීම තමයි හිගකම කියන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා නිෂ්පාදන හැකියාව වක්‍රය ආශ්‍රයෙන් පළඳ පෙන්නුම් කෙරේ
यह रूप सदारण को x लक्ष्य पेटून करන්නේ x කියන්නේ වක්‍රයට වදින් පීටි මේ පොදු කරලා තියෙන ලක්ෂ්‍යය पूर्ण सेवा नियुक्तिය x කියන්නේ पूर्ण सेवा नियुक्तिය නෙමෙයි නේද වක්‍රයේ මත තියෙන ඕන पूर्ण सेवा नियुक्तिයක් නම ආර්ථික පරිහානියයි පරිහානියක් නම් මතට විතර වෙනවා ආර්ථික වර්ධනයයි දකුණට විතර වෙනවා දෙවෙනි උත්තරේ තියෙනවා पूर्ण सेवा नियुक्तिය पूर्ण सेवा नियुक्तिය කියන්නේ කොටසක් පමණක් භාවිතා කරලා තියෙනවා නම් पूर्ण උපයෝජනය सेवा नियुक्तिය කියන්නේ ඒක තමයි වක්‍රයට වමින් පීටි ලක්ෂ්‍යයක එහෙමනම් දෙවෙනි උත්තරේ නිවැරදි උත්තරේ right ඊළඟට මේ ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා තවත් සමාජීය විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ පුද්ගලික හැසිරීම අධ්‍යයනය කරයි ආර්ථික හැසිරීම අධ්‍යයනය කරයි අපි දන්නවා ආර්ථික විද්‍යාවෙන් කරන්නේ පුද්ගලික හැසිරීම නෙමෙයි පුද්ගලයාගේ මොන හැසිරීමද ආර්ථික හැසිරීම ඊළඟට එහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා ඊළඟට ආර්ථික පිරිවැය ඍජු පිරිවැය වක්‍ර පිරිවැය යන දෙකෙන්ම සමන්විත වේ. අපි දන්නවා ආර්ථික පිරිවැය කියන්නේ ආවස්තික පිරිවැයයි පුද්ගලයන් මුදලින් දරුණු පිරිවැයයි දෙකේම එකතුව තමයි ආවස්තික පිරිවැය කියන්නේ. දැන් මම අද දවසේ මේ කාර්යයට එන්න ප්‍රමාණ වියදම් වශයෙන් රුපියල් 500ක් වැය කරා නම් ඒක ඍජු පිරිවැයක්. වෙනත් තැනක රැකියාවක් කළා රුපියල් 10ක් උපයන්න පුළුවන් වුණා නම් ඒක අහිමි වෙනවා. ඒක මේ ආවස්තික පිරිවැය. මගේ මෙම ක්‍රියාවලිය ආර්ථික පිරිවැය වෙන්නේ පුතේ මට අහිමි වූ ආදායමයි මම මේ වෙනුවෙන් මුදලින් දරුණු වියදමයි දෙකේම එකතුව. ඒ දෙකම එකතුව තමයි ආර්ථික පිරිවැය කියන්නේ. මතක තියාගන්න ආර්ථික පිරිවැය කියන්නේ මුදලින් දරන පිරිවැයයි කැපකල පිරිවැයයි කියන දෙකේම එකතුව. ඒ කියන්නේ ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි වක්‍ර පිරිවැය කියන්නේ ආවස්තික පිරිවැය. මේ දෙකේම එකතුව තමයි ආර්ථික පිරිවැය කියන්නේ. එහෙමනම් මේ නිවැරදි ප්‍රකාශනය සත්‍ය ප්‍රකාශනය. ඊළඟට හැකියාව වක්‍රයක උපකල්පන 4 නම් කරන්නයි කියනවා නැවතත්. ඊළඟට වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ 4ක් නම් කරන්නයි කියලා කියනවා. මම හිතන්නේ එකම දේවල් තමයි මේ පුරුණා කියන්නේ. ආර්ථික සම්පත් යන පැහැදිලි කරන්න සැපයීම සීමා සහිත වුණාවට සාපේක්ෂව හිගකමකින් යුක්ත නිෂ්පාදනයේදී හෝ පරිභෝජනයේ සැපයීම සීමා සහිත හිගකමක් සහිත ආවස්තික පිරිවැයක් පවතින සම්පත් තමයි ආර්ථික සම්පත්. කොටස් 4යි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය. ශ්‍රී ලංකාව කවර ආර්ථික පද්ධතියකට අයත්ද හේතු කවරේද? කිව්වා මිශ්‍ර ආර්ථිකයක් වෙළඳපොළ සැලසුම්ගත කියන දෙකේම ලක්ෂණ ලංකාවේ පවතින නිසා. right. ඊළඟට තවත් මේ සම්බන්ධව අපි ආදර්ශ ගැටලු කීපයක් කතා කළොත් මම නිර්මාණය කරලා තියෙන බහුවර්ග ප්‍රශ්න සම්බන්ධයෙන් ආදර්ශ ගැටලු කීපයක් කතා කළොත් සාර්වාර්ථික විද්‍යාවෙන් සලකන්නේ රජයේ ආර්ථික කටයුතු නිෂ්පාදන ආයතනයක චර්යාවලු සමස්තාර්ථිකයේ චර්යාවලු තනි ඒකකවල චර්යාවලු සාර්වාර්ථික විද්‍යාවෙන් සලකන්නේ සමස්තාර්ථිකයේ චර්යාව නේද හැසිරීම. එහෙනම් තුන්වෙනි උත්තරේ පූර්ණ සේවා නියුක්තියට මද අඩු තත්වයක් පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියක් නම් හැකියාවක් වේ මද අඩු තත්වයක් නම් හැකියාවක් වේට වමින් පීටි ලක්ෂ්‍යයක. right. ඊළඟට පහත ප්‍රකාශන අතුරින් වඩා නිවැරදි ප්‍රකාශනය කුමක්ද? right. sorry ආර්ථික භාණ්ඩයක් වන්නේ ලාභ ලබන භාණ්ඩ, සහන මිලකට ලැබෙන භාණ්ඩ, අසීමිතව පවතින භාණ්ඩ, ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. ඔබ ඉගෙන ගත්තා ආර්ථික භාණ්ඩ කියන්නේ ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. ආර්ථික විද්‍යාවෙන් හදාරනු ලබන්නේ ධනය, නිෂ්පාදනය, මුදල්, හිගකම නේද? කේන්ද්‍රීය ගැටලුව හිගකම පිළිබඳව. හැම දෙයක්ම පොදු වෙලා තියෙන හිගකම. නිෂ්පාදන හැකියාව වක්‍රයකට පිටතින් පිහිටි භාණ්ඩ සංයෝගයක් පරිහරණය කළ හැකි. මෙන්න මේ වගේ පිටතින් පිහිටි භාණ්ඩ සංයෝගයක් ආර්ථිකයට පරිභෝජනය කරන්න නම් ළමයි තමන්ගේ රටේ නිෂ්පාදන පිටරට වලට යවලා
පිටරට වලින් ගේන ප්‍රමාණය වැඩිපුර ගේන්න පුළුවන් නම් අපි පිටරට වලට ඒකක 100ක් වැයක විකුණලා ඒ ලැබෙන ආදායමින් ඒකක 200ක් අපිට මෙහෙට ගේන්න පුළුවන් නම් අන්න වක්‍රයට දකුණින් පිට සංයෝගයක් පරිභෝජනය කරන්න පුළුවන්. right. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම විදේශ වෙළඳාම යතුතාම මේ තත්ත්වය ඇති කර ගන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව වන්නේ සේවා විමුක්තියයි උද්දමනයයි දුප්පත්කමයි හිගකමය. සූක්ෂම ආර්ථික විද්‍යාව තුළින් අවධාරණය කරන විශේෂ ශාස්ත්‍රය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ එය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කරයි එක් ආර්ථික ඒකකවල ගනු ලබන තීරණ අධ්‍යයනය කරයි පාරිභෝගික හැසිරීම පමණක් අධ්‍යයනය කරයි වෙළඳපොළ ආර්ථික ඒක මූලික ගැටලු අධ්‍යයනය කරයි. නිවැරදිම උත්තරේ තමයි එක් ආර්ථික ඒකක අනිව ගන්න ලබන තීරණ අධ්‍යයනය කරයි. ආර්ථික භාණ්ඩයක් යනු අපි දන්නවා ආවස්තික පිරිවැය සහිත භාණ්ඩ නේද? පාද සඳහන් ඒවා තුලින් නිෂ්පාදන හැකියාව ආයු වක්‍රයක් නිර්මාණය කිරීමේදී උපකල්පනයක් නොවන්නේ භාණ්ඩ දෙවර්ගයක් නිෂ්පාදනය කරනවා උපකල්පනයක් සම්පත් සම්භාරයේ ස්ථාවරයි උපකල්පනයක් සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කරනවා උපකල්පනයක් තාක්ෂණය වෙනස් වුණොත් හැකියාව වක්‍රය වෙනස් වෙනවා ඒ නිසා ඒක උපකල්පනයක් නෙවෙයි අසීමිත මිනිස් වමනා සපුරා ගැනීමට ආර්ථිකව සතු සම්පත් සීමිත භාවය හඳුන්වන්නේ උත්තර හතරක් තියෙනවා හිගකම ආවස්තික පිරිවැය තේරීම උද්දමනය අපි දන්නවා මේක හිගකම කියන එක හඳුන්වන්නේ යම් තේරීමක් හමුවේ කැප කරන ඊළඟ හොඳම විකල්පය වන්නේ ගිණුම් කරන පිරිවැයයි හිගකමයි තේරීමයි ආවස්තික පිරිවැයයි නිවැරදි උත්තරය ආවස්තික පිරිවැය ආර්ථික විද්‍යාවට අනුව හිගකම නිවැරදිව විස්තර කරන්නේ භාණ්ඩ නිපදවීමට ඇති සම්පත් වල විකල්ප භාවිතයයි කැපකල ඊළඟ හොඳම විකල්පයයි අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් වල සීමිත භාවයයි වමනා සපුරා ගැනීමට ආදායම් ප්‍රමාණවත් නොවීමයි ඊගකම හොඳින් නිර්වචනය කරන්නේ අසීමිත වමනාවන්ට සාපේක්ෂව සම්පත් වල සීමිත භාවයයි වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් වන්නේ ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක රජයක විශාල කාර්යභාරයක් පවතිනවලු රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයට පවතින්නේ සමාජ සුබ සාධනයන් වල කටයුතු කරන්නේ දේපල පෞද්ගලික අංශයේ සතු වෙනු වෙළඳපොළ ආර්ථිකයක් නම් දේපල පෞද්ගලික අංශය සතු විය යුතුයි ඊළඟට සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් යනවා අපි දන්නවා සමාජ සාධාරණත්වයේ අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතිනේ අර ජර්මනිය නෝර්වේ වගේ අපි ඉගෙන ගන්න ආර්ථික පද්ධති වල කාලීන වෙනස්කම් යටතේ සමාජීය වෙළඳපොළ ආර්ථිකය සමාජ සාධාරණත්වය පදනම් කොටගෙන ක්‍රියාත්මක වන වෙළඳපොළ ආර්ථිකය. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථික තමයි කියන්නේ. හැබැයි සමාජ සාධාරණත්වයට ප්‍රමුඛතාවයක් දෙනවා. දුප්පත් අයට විවිධ සහන වගේ දේවල් ලබා දෙනවා. පහත දෑ අතුරින් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයක් නොවන්නේ. අවශ්‍යතාව කියන්නේ ජීවත් වීමට අවශ්‍ය මූලික දේවල්. ආහාර, නිවාස, ඇඳුම්, පීසා ආහාර වේලා. පීසා ආහාර වේලා කියන්නේ අවශ්‍යතාවයක් නෙමෙයි උවමනාවක් නේද? එහෙමනම් හතරවෙනි උත්තරේ. පහත දැක්වෙන ආර්ථික භාණ්ඩයක් නොවන්නේ. මෝටර රථයක් ආර්ථික භාණ්ඩයක්, ලිංජලය ආර්ථික භාණ්ඩයක් නේද? මොකද ලිඳක් කියන්නේ නිකන් ලැබෙන දෙයක් නෙමෙයිනේ. ආවස්තික පිරිවැයක් ගන්නලා අපි කළ යුතුයි. නල ජලය ඒකත් ආර්ථික භාණ්ඩයක්. ආවස්තික පිරිවැයක් දැරිය යුතුයි. ඒක සම්පත් වැය කළ යුතුයි. හැබැයි රෙදි වේලීමට යොදා ගන්නා දිරිවැඩිය කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. ආවස්තික පිරිවැය වන්නේ කැපකල සියලුම විකල්ප වල වටිනාකමය තෝරාගත් අවස්ථාවේ මූල්‍ය වටිනාකමය තෝරාගත් අවස්ථාව වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකමය ඊට සියල්ලම ආවස්තික පිරිවැය කියන්නේ යමක් තෝරාගත් විට ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ඊළඟට පාත ප්‍රකාශන අතුරින් ප්‍රකාශන වල සත්‍ය අසත්‍ය භාවය දක්වන්න ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවකි අපි දන්නවා ආර්ථික විද්‍යාවේ කරන්නේ මිනිස් සමාජයක පුද්ගල හැසිරීම ඒ නිසා මේකයි වෙන්නේ සමාජීය විද්‍යා ගණයට ලාභය යන ප්‍රාග්ධනයට කරන මිලය ලාභය කියන්නේ ප්‍රාග්ධනයට නෙමෙයි විවසායට කරන මිල නේද ප්‍රාග්ධනයට කරන මිල අපි හඳුන්වන්නේ පොලිය කියලා මිල ආර්ථිකයක බදු සානාදාර වගේ රජීය මිල කෙරෙහි බලපෑම් කරනු ලබන අතර මිශ්‍ර ආර්ථිකයක බදු සානාදාර මගින්
රජය මිල කෙරෙහි බලපෑම් කරනු ලබන අතර එමගින් ඍජුව සහ වක්‍රව මිල යාන්ත්‍රණයේ මෙහෙයුම් කෙරෙහි බලපෑම් කෙරේ. අපි දන්නවා විශ්වාර්ථිකයේ කාණ්ඩුව මැදිහත් වෙලා වෙළඳ පොලේ භාණ්ඩ වලට බදු අය කරලා සහන ආධාර දීම තුලින් වෙළඳ පොලේ මිලට බලපෑම් කරනවා. එහෙම නැක නිවැරදි. සැලසුම්ගත ආර්ථිකයක මිල යාන්ත්‍රණයක් පවතී. නෑ. සැලසුම්ගත ආර්ථිකයක තියෙන සැලසුම් යාන්ත්‍රණය ආණ්ඩුව විසින් සකස් කරන සැලසුම් වලට අනුව තමයි මිල යාන්ත්‍රණයේ තියෙන වෙළඳ පොළ ආර්ථිකයක. අභිමතානුරූපී ප්‍රකාශන පුද්ගලබද්ධ ප්‍රකාශන වන අතර ඒවා විද්‍යාත්මක පදනමක් මත සිදු කරන ප්‍රකාශන නොවේ. අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලබද්ධ ප්‍රකාශන නෙමෙයි. නේද? කරුණු සොයා බලා. යථානුරූපී ප්‍රකාශන කියන්නේ කරුණු විමසා බලා කරන ප්‍රකාශන විද්‍යාත්මකයි. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයේ මත සිදු කරන ප්‍රකාශන. එhmenan අභිමතානුරූපී ප්‍රකාශන පුද්ගලබද්ධ ප්‍රකාශන මේවා කරුණු විමසා බලා කරන ප්‍රකාශන නෙමෙයි. විද්‍යාත්මක පදනමක් යටතේ කරන ප්‍රකාශන නෙමෙයි. එhmenan ප්‍රකාශනය නිවැරදි. ප්‍රකාශනය කියන්නේ අභිමතානුරූපී ප්‍රකාශ පුද්ගලබද්ධ ප්‍රකාශ වන අතර ඒවා විද්‍යාත්මක පදනමක් මත සිදු කරන ප්‍රකාශන නොවේ කියන තත්ත්වය. right. දුවේ අපි එමනම් ඔය සාකච්ඡාවට වාදනය කළේ මම හිතන්නේ අපි විභාගයටපත් කළ පසුගිය විභාගයට ආශ්‍රයෙන් ඔබට විභාගෙදී අහලා තියෙන ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න මම හිතන්නේ නෝට් ලියන්න අවශ්‍යතාවයක් නෑ. අපි ඔක්කොම කතා කරලා තියෙනවා කියන එක ඔබට දැන් තහවුරු වෙනවා පළවෙනි මාතෘකාවට අදාළව.
හරි දුවේ පුතේ ඊළඟට තවත් ආදර්ශ ගැටලු කිහිපයක් ව්‍යුහගත සම්බන්ධයෙන් කතා කරොත් මේ මාතෘකාවට ආශ්‍රයෙන් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වශයෙන් හඳුන්වනු ලබන්නේ මන්ද? අපි දන්නවා ආර්ථික විද්‍යාව තුළින් කෙරෙන්නේ කිසියම් ජන සමාජයක ජීවත් වන මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම. එවැනි පුද්ගල හැසිරීම පිළිබඳව කරන අධ්‍යයනයන් සාධක පාලනය කරමින් සිදු කරන පර්යේෂණ මගින් නිශ්චිතව ඔප්පු කරන්න හැකියාවක් නැහැ. කාලය ප්‍රදේශීය ජනවර්ගයේ වැනි සාධක මත එළඹෙන නිගමන එකිනෙකට වෙනස් වෙනවා. ආර්ථික විද්‍යාවේ විවිධ නිගමන වලට එළඹෙන්නේ යම් යම් උපකල්පන මත. ඒ නිසා අපි ආර්ථික විද්‍යාව පුද්ගල චර්යාව පිළිබඳ පුද්ගලයන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කරන නිසා ආර්ථික විද්‍යාව අයත් වන්නේ සමාජීය විද්‍යාගණයට. දෙක සාර්ව සහ සූක්ෂම ආර්ථික විද්‍යාව අතර වෙනස දක්වන්න. ආර්ථික පද්ධතියක කුඩා තනි ආර්ථික ඒකකවල හැසිරීම අපි අධ්‍යයනය කරන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවෙන්. ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන එහි කාර්ය සාධනය ක්‍රියාකාරීත්වයේ පිළිබඳව අධ්‍යයනය කරන්නේ සාර්ව ආර්ථික විද්‍යාවෙන්. සූක්ෂම ආර්ථික විචාරයන්ගේ එකතුව තුළින් තමයි සාර්ව ආර්ථිකය සමන්විත වෙන්නේ. කුඩා ඒකකවල හැසිරීම සූක්ෂමයි, සමස්තය පොදුවේ හැසිරීම විග්‍රහ කිරීම සාර්වයි. මේ විදිහට ආර්ථික විද්‍යාවේ කොටස් දෙකයි. යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ අතර වෙනස දක්වන්න. යම්කිසි ප්‍රකාශයක පැවති තත්වය, පවතින තත්වය, අනාගතයේ පැවතිය හැකි තත්වය පිළිබඳව කරුණු සොයා බලා විද්‍යාත්මක පදනමක් යටතේ කරන ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන. පැවතිය යුතු ස්වභාවය කුමක්ද යන්න ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික අභිමතය මත කරන ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන. මෙහෙම කිව්වොත් කරුණු සොයා බලා ආබැංකුව කියනවා ලංකාවේ වැඩිම ප්‍රමාණයක් විදේශගත වෙලා ඉන්නේ මැද පෙරදිග කාන්තාව කියලා. ඒ ආබැංකුව විසින් කරුණු සොයා බලා විද්‍යාත්මකව කරන ප්‍රකාශනය. කවුරු හරි කෙනෙක් කියනවා නම් කාන්තාවන් විදේශගත වීම සුදුසු නැත කියලා ඒ අභිමතානුරූපී පුද්ගලබද්ධ ප්‍රකාශනය, විද්‍යාත්මක ප්‍රකාශන නෙමෙයි. ඊළඟට අධ්‍යාපන සේවා සැපයීම සඳහා යොදා ගන්නා සම්පත් හඳුනාගෙන ඒවා නිෂ්පාදන සාධක වලට බෙදන්න. ගුරුවරු, විදුහල්පතිවරු ශ්‍රමය, පාසල් ගොඩනැගිලි පරිගණකාගාර ඩෙස්ක් ප්‍රාග්ධනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ ප්‍රතිපත්ති තීරණය කිරීම ව්‍යවසාය. ඊළඟට ඒ කටයුතු වලට දා ගන්නා ස්වභාවික සම්පත් භූමියට අයිති වෙනවා. ආවස්තික පිරිවැය පිළිබඳව ආනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අර්ථ ක්‍රමය කුමක්ද? මිශ්‍ර ආර්ථිකයක්. ඊට හේතු දක්වන්න අපි පැහැදිලි කළා. ඊළඟට මේ ආර්ථික විද්‍යාවේදී අපි මුදල් ප්‍රාග්ධනය වශයෙන් සලකන්නේ. හොඳට මතක තියාගන්න. ප්‍රාග්ධනය කියන්නේ තව දුරටත් නිෂ්පාදන ක්‍රියාවලියට ඉවහල් වෙන නිෂ්පාදන ආධාර. දැන් ගිණුම්කරණය නම් ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයකට යොදවන මුදල්. හැබැයි නිෂ්පාදන සම්පන්නක් ලෙස ප්‍රාග්ධනය කියන්නේ මුදල් නෙමෙයි. මුදල් වලින් මිහි කරන ප්‍රාග්ධන වත්කම් තමයි ප්‍රාග්ධනය කියන්නේ. දැන් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක් ප්‍රාග්ධනය. මුදල් ප්‍රාග්ධනය නෙමෙයි. මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් විතරයි. හරි? ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනය වශයෙන් සලකන්නේ නෑ කොයිම වෙලාවකවත්. හරි. ඊළඟට මම හිතන්නේ දුවේ පුතේ අපි ඔය නිමා කළේ ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමට අදාළ විෂය නිර්දේශයේ 15ක වර තැබීමක් සිදු කරනු ලබන පළවෙනි විෂය ඒකකයට අදාළ විෂය කරුණු පිළිබඳව අපි විග්‍රහ කළේ. මම හිතන්නේ ඔබට දැන් මේ වන විට මම සාකච්ඡා කරලා තියෙනවා මේ
පටිගත කිරීම හරහා පළවෙනි මාතෘකාවට අදාළ සවිස්තරාත්මක විෂය ඒකකයන් ටික පැහැදිලි කරලා තියෙනවා. නෝට් එක ලියා ගන්න දීලා තියෙනවා. ඊට අමතරව මේ පාඩමට අදාළව විභාගෙදී අහලා තියෙන බහුවර්ණ ගැටලු, විරුවගත ගැටලු අපි සාකච්ඡා කළා. මම දන්නේ එකම දේවල් තමයි අහලා තියෙන්නේ බොහොම සරලයි. බොහොම අපිට පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් කොටස්. ඒ නිසා එහෙමනම් පළවෙනි පාඩමට සම්බන්ධ න්‍යායාත්මක සහ පුනරීක්ෂණ කියන කොටස් දෙකම මේ වන විදිහට ආවරණය වෙලා තියෙනවා. මේ කොටස් ටික හොඳින් ඔබ අධ්‍යයනය කිරීම තුළින් ඔබට මේ මාතෘකාවට අදාළව විභාගෙදී අහන ඕනෑම ගැටලුවකට ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න හැකියාව මම හිතන්නේ ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් නැවතත් දිනක ඔබේ විෂය නිර්දේශයට අදාළ තවත් මේ හා සම්බන්ධ මීළඟ මාතෘකාවේ අපි ඔබව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සැමට ආයුබෝවන් කියමින් මෙම පටිගත කිරීමේ කොටස විෂය නිර්දේශයේ මෙම කොටසේ කටයුතු මෙතනකින් නිමාවටපත් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්. හැමෝටම හොඳින් අධ්‍යයනය කරලා මේ තුලින් ලබාගත හැකි උපරිම ප්‍රතිඵලය විභාගෙදී ලබා ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්නයි කියලා අපි ප්‍රාර්ථනා කරන ආයතනයක් වශයෙන් එමනම් මෙතනින් මේ කොටස නිමාවටපත්